හරි. පොඩි දේවල් දෙක තුනක් තියෙනවා මම ඒක දෙන්නම් මොහොතක් ඉන්න ආණ්ඩුව කරපු වෙනස්කම් ටික ඔයාලට මතක ඇති. ඒ නිසා මේ ඒ වෙනස්කම් මොනවාද කියන එක පොඩි වෙලාවකදී මම පෙන්වන්න හදන්නේ. මගේ අතේ තියෙනවා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය විද්‍යා විෂය නිර්දේශය වෙනස් වෙච්ච හැටි. මේකේ කියන්නේ මේ විෂය නිර්දේශය කියලා නෙමෙයි විෂය අන්තර්ගතය වෙනස් වුණා. විෂය අන්තර්ගතය වෙනස් වුණා. විෂය නිර්දේශය තමයි වෙනස් වුණේ. ඉතින් ආණ්ඩුව කියන්නේ අන්තර්ගතය වෙනස් වුණා. සරලව කෙටියෙන් කියන්නම් 10 ශ්‍රේණියේ පළවෙනි වාරේ සියලුම දේවා පාඩම් කරන්න ඕන. 10 ශ්‍රේණියේ පළවෙනි වාරේ සියල්ල පාඩම් කරන්න ඕන. කිසිම දෙයක් අතාරින්න බෑ. සෛලයේ පාඩම දක්වා ඔක්කොම ඕන. පොඩ්ඩක්වත් අතාරින්න බෑ. දෙවනි වාරය සහ තුන්වෙනි වාරය සංශෝධන තියෙනවා. 10 පන්ති මම මේ කියන්නේ. 11 ශ්‍රේණියේ වාර තුනේම සංශෝධන තියෙනවා. හරි. දැන් මේක මම ගෲප් එකට මට මතක නැහැ එව්වනේ එව්වා. ඔව්. එවල ඇති print එකක් ගත්තොත් යනවා පිටු 40 පැති 42ක්. ඒ කියන්නේ පිටු 21ක් ඕන. කඩදාසි 21 ඕන print එක ගන්න. ගත්තත් වරදක් නැහැ. මොකද කෙටි කාලයක් ඇතුළත මේක හොයා ගන්නකොට ගුරුවරුන්ට ඔයාට උදව් කරන්න තියෙන අවස්ථාව chances අඩුයි. ඒ නිසා print එකක් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. දැන් මම අහන්නම් අනිත් subject වල මෙහෙම ලැබුණාද කියලා. ගණිතය ඒව මොන හරි ලැබිලා තියෙද අඩුපාඩු තියෙද? ඔයා subject 9ක් ඔයා ගාව මේව තියෙනවා. 9න් එකක් හරි අඩු නම් hand raise එකක් දාමු අපි. එකක් හෝ අඩු නම් Tamanට මොන හරි අඩුයි. 171 දෙනෙක් ඉන්නවා. 100 මම නැතු 170 දෙනෙක්. ඔයාට මේ වගේ මොනවා හරි දැන් මම දුන්නානේ විද්‍යාවේ විෂය නිර්දේශය වෙනස් වෙච්ච හැටි. ඔයාට ගණිතය අඩු නම් ඉතිහාසය අඩු නම් පුරවැසි අඩු නම් ජපන් භාෂාව ජර්මන් ප්‍රංශ මොනවා හරි ඔයා කරන භාෂා අඩු නම් කොමර්ස් අඩු නම් ICT අඩු නම් දාන බලන්න අතක් උඩට වැඩි දෙනෙක් ඉන්නවා වගේ පේනවා. ඒ නිසා මම මගේ group සියල්ලට දෙන්නම් PDF එකක්. ඒ PDF එකේ හරි පුතා ඔයත් ඇතියා. ඒ PDF එකේ ඔයා PDF එක ක්ලික් කරන්න එකේ තියෙනවා විෂය නිර්දේශය භාගත කරන්න. එතනින් පුළුවන් මගේ වෙබ්සයිට් එකක් තියෙනවා gurupotha.lk. ඔයාට නොමිලේ සේවාවක් විදියට ඔව් ළමයෙක් කියනවා මම එපු සයන්ස් එක විතරයිලු මෙතෙක් ලැබුණේ. මට මේවා සාමාන්‍යයෙන් පුතා මේ ඉස්කෝලේට එන්න කලින් ලැබෙනවා අමාත්‍යාංශයත් එක්ක තියෙන සම්බන්ධතාව හරහා. මම ඒවා ගිය සතියේ කිව්වනේ අමාත්‍යාංශය හරහා අපි මොනවද කරේ කියලා. ඒ සම්බන්ධතාව හරහා මේවා හැදෙනකොටම අපිට ලැබෙනවා අපේ හිතවත්තු ඉන්නේ. ඒ නිසා මේ ඔයා මේක ඉස්කෝලේට ඇවිල්ලත් නැහැ තාම. ඔන්න ඇත්ත කතාව. හරිද? මම මගේ දරුවන්ට දීලා අවසන්. අපි එහෙම වේගවත් වැඩක් කරන්නේ. හිතේ ඔයාට මම ඒක චුට්ටක් පෙන්නන්නම් යන හැටි එන හැටි විද්‍යාව පටන් ගන්න කලින් මොකද මේ වැඩක් නැහැ නිකන් සබ්ජෙක්ට් එකක් කතා කරලා අවසානයේදී පුතේ විභාගෙට එන දේවල් ගැන අවබෝධයක් නැත්තම් මම එවනවා ඔයාට ඉක්මනින්ම අද දවසේ WhatsApp එකෙන්ම පෙන්න ගන්න පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙහෙම PDF එකක් එයි ආ. මෙන්න මේ PDF එක මම එවන්නම්. 10 11 ශ්‍රේණි නව විෂය අන්තර්ගතයන් ඩවුන්ලෝඩ් කර ගැනීමට පාත බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා ඩවුන්ලෝඩ් here ක්ලික් කරන්න. PDF එකේ ඩවුන්ලෝඩ් here ක්ලික් කරන්න. මගේ වෙබ්සයිට් එකට යන්න. එතකොට කිසිම දෙයක් රෙජිස්ටර් වෙන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. මුකුත් අවශ්‍ය නැහැ. කෙලින්ම මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ පාසල් විවෘත කිරීමෙන් පසු 10 11 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය ගිණුම් අන්තර්ගතයන් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. grade 10 එක අවශ්‍ය නැහැ පුතේ. grade 10 එක අවශ්‍ය නැහැ. කෙනෙක් අහවි grade 10 ඕනේ නේද සර්? අපි 10 එකේ හිටපු දේවල් එතකොට කොහොමද නැහැ. ඒක ඔයාට 11 එක ඇතුලේ edit කරලා දීලා තියෙන්නේ. මෙන්න මෙතෙන්ට යන්න. grade 11 syllabus ඔයා අවශ්‍ය ඕන එකක් download කරගන්න. මේක ආණ්ඩුවේ වෙබ්සයිට් එකක් නෙවෙයි මගේ වෙබ්සයිට් එක. මේ වෙනස්කම් වෙනකොටම මම පැය ගාණක් මහන්සි වෙලා වෙබ්සයිට් එක අප්ලෝඩ් කරා. මේ ඔක්කොම ටික අප්ලෝඩ් කරලා ගානට හැදුවා. ගණිතය ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතිහාසය විද්‍යාව ඕන එකක්. ඔයාගේ අපි හිතමුකෝ ගණිතය ඕන කියලා. ඔයා ගණිතය උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම pop up window එකක් එනවා මේ විදිහට. එතකොට මේ window එකේ තියෙන්නේ ඔයාගේ ගණිතය සම්බන්ධ වෙනස් වීම් සියල්ල මේකේ දාලා තියෙනවා. ඔයා ඒවා ඔන්න ඔතන ඉඳන් තමයි මට වැදගත්. පරිමේය සංඛ්‍යා පාඩමේ කාලච්ඡේද ගාන 8යි ඔහම දාලා තියෙනවා. ඉතින් එහාට යනකොට තියෙන කරපු වෙනස්කම් මොනවද? කීයක් වැඩි කරාද? කීයක් අඩු වැඩි කරේ නෑ ඇත්තටම. අඩු කරපු එක කරේ. periods වල මොනවද අඩු කරලා තියෙන්නේ? ආදී වශයෙන් ඔයාට හොයා ගන්න පුළුවන්.
මොකද්ද කරපු වෙනස්කම් ටික කියලා. හරිද? මේවා ටීචර්ලා ළඟත් නැහැ තාම ඇත්තටම. දැන් ඔයාට අද හවස වෙනකොට මේක ගන්න පුළුවන්. ටීචර්ලටත් සමහරට ඔයාගෙන් ඉල්ල ගන්න වෙයි. ඒගොල්ලන්ට ලැබෙනකොට ටිකක් ප්‍රමාද වෙයි. ඉතින් මම පිළිවෙලට ඕගොල්ලන් වෙනුවෙන් සෑහෙන මහන්සිලා වෙබ්සයිට් එක ඩිවෙලොප් කරා මේ හැම කෙනෙක් වෙනුවෙන්ම. මගේ වෙබ් එකේ ලංකාවේ ඕන කෙනෙකුට ඒ සර්විස් එක දෙනවා. ෆ්‍රී දෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මම ඔයාට ලින්ක් එකේ වන්නේ කොටස් වශයෙන්. මගේ තියෙන ගෲප් 13ක්. ගෲප් 13 ළමයි 600ක විතර ප්‍රමාණයක් ඉන්නවා. ඒ 600ම එක සැරේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඩවුන්ලෝඩ් වලට ගියොත් වෙබ් එක ඩවුන්. ඒ නිසා මම ගෲප්ස් වලට ලින්ක් එක රිලීස් කරන්නේ පැය කිහිපයකට සැරයක්. හරි? ඒ නිසා ඔයාට ලැබුණු සැනින් ඔයා පොඩ්ඩක් බලන්න. ඩවුන්ලෝඩ් කරගත යුතු ටික ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඔන්න ඒක මතක් කරා. මේ ඊළඟට දැන් අපි හිතමු මෙතන දරුවෙක් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගත්තා කියලා. එයා මහන්සි වෙලා සර් කෙනෙක් මිස් කෙනෙක් උගන්වලා ඔයා ඉලෙක්ට්‍රොනික සයන්ස් ඉගෙන ගත්තා කියලා. වැඩක් තියද දැන්? නැහැ. ඇයි නැත්තේ? ඉලෙක්ට්‍රොනික විද්‍යාව නැහැ දැන්. අයින් කරා. ඉවත් කරා. හරිද? මේ විෂය නිර්දේශ වෙනස් වීම දරුවන්ට වාසි. ඔයාලගේ වචනෙන් කිව්වොත් පට්ට වාසි. හරි? මාර වාසි. මොකද දන්නවද වාසි? අයින් කළාන් දී. සිලබස් එකේ ගොඩක් ඒවා අයින් කරා. හැබැයි පුතා පොඩි ප්‍රශ්නයක් එනවා අනාගතේ බයෝ කරන අයටයි මැත්ස් කරන අයටයි. බයෝ මැත්ස් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දන්නවද? දැන් බයෝ කරත් මැත්ස් කරත් ඔයා කෙමිස්ට්‍රි කරන්න ඕනේ. රසායන විද්‍යාව කරන්න ඕනේ. ෆිසික්ස් කරන්න ඕනේ. හරි. දැන් මේ ෂොට් එක දීලා තියෙන්නේ කෙමිස්ට්‍රි වල සමීකරණ වලට. හරි? O level වල සමීකරණ කියන ඒවා හැමදැනම අයින් කරලා දාලා. දැන් ඔයා බලන්න කෙමිස්ට්‍රි කරන්න ගියාම බයෝස් හරි මැත්ස් හරි කරන්න කෙමිස්ට්‍රි කරන්න ගියාම ඔයාට සමීකරණ දැනුම බේසික් හැදෙන්නේ O level වලින්. ඒතකොට O level වලින් හැදෙන බේසික් එක තමයි අයින් කරේ. මෙන්න මෙතන තමයි මාර දැවැන්ත ගැටලුව වෙන්නේ. ඔයාට O level ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. මේ අවුරුද්දෙත් ඒකක් ගන්න බැරි නම් ඌ අමු මැට්ටෙක්. වෙන කියන්න දෙයක් නැහැ. ඌ අමු ගොම් මැට්ටෙක්. හරිද? මේ අවුරුද්දේ ඒකක් ගන්න බැරි නම්. ඇයි බොලේ මෙච්චර සිලබස් එකක් අඩු කරලා දාලා මේ අක්කු සමීකරණත් අයින් කළා. ඊට පස්සේ අර තියෙන රසායනික බන්ධන අනම්මනම් ඒවත් අයින් කළා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුළු මුනින්ම අයින් කළා. අන්තිමට ඉතුරු කරලා තියෙන්නේ බයොලොජි ටිකකුයි කෙමිස්ට්‍රි වල තියරි ටිකකුයි විතරයි. හරි? ඒක එහෙම කරලා තියෙද්දි තමුන්ට ඒකක් ගන්න බැරි නම් තමුන් මැට්ටෙක්ම තමයි. ඒ නිසා කරුණා කරලා ලද වාසිය ප්‍රයෝජනෙට ගන්න. ලැබුණු වාසිය ප්‍රයෝජනෙට ගන්න. ඔක දෙන්නේ නැහැ ලබන අවුරුද්දේ උන්ට. හරි? ලබන අවුරුද්දේ වෙනකොට කොරෝනා තත්ත්වය තව ටිකක් සමනය වේවි. එතකොට එන අයට ওই chance එක දෙන්නේ නැහැ. මේක මාර අවස්ථාවක්. හැබැයි පොඩි දුකක් තියෙනවා ඉස්සරහට. ඒ දුක පස්සේ බලමුකෝ නේ. ඒව ගැන අපිට අදාළ නැහැ. ඒක ඒ ලෙවල් කරනකොට බලමුකෝ. ඒක දැන් බලලා වැඩක් නැහැ නේ. දැන් ලැබිච්ච chance එකම ප්‍රයෝජන ගන්න. ඒ නිසා ඔන්න හිතා ගන්න ගිය සතියේත් මම ඔය කිව්වා Javaෙන් වැඩ කරන්න. මම හැමදාම දැන් කියනවා ඉස්සරහට මේවා කරගෙන යන පිළිවෙල. ඉරිදා දවසේ විද්‍යාව පන්ති යනව නෙවෙයි. මතක තියාගන්න මගේ විද්‍යාව පන්ති යනව නෙවෙයි. මගේ විද්‍යාව පාඩම් කරනවා. ඉරිදා දවසේ මාත් එක්ක විද්‍යාව පාඩම් කරනවා. හරි? පන්ති යන එක කියන්නේ එකක් පාඩම් කරනවා කියන එක වෙන එකක්. හරි. තව එකම එක දෙයක් විතරක් කියලා පාඩම් පටන් ගන්නවා. හැමදාම මේවා කියන්න වෙන එකක් නැහැ. මොකද මුල් දවස්වල විතරයි කියන්න වෙන්නේ. ඊළඟට ස්ටාර්ට් කරපු ගමන්ම පේපර් එක දැම්ම වැඩ කරා. මෙන්න මේක අහගෙන ඉන්න. මොකද්ද? අපිට දැන් අපි සති දෙකක් වැඩ කරා. සති දෙකක් වැඩ කරා. සති දෙක ඇතුළත ඔයාට මම කිව්වා පළවෙනි දවසේම තීරුම් ගැනීමේ හැකියාවක් ලැබෙයි කියලා. ඒවා දැන් ඉවර වෙගෙන යන අද දෙවෙනි සතිය. දැන් තුන්වෙනි සතිය, ලබන සතිය, හතරවෙනි සතිය ඔහොම ආදී වශයෙන් මේ මාසේ නොවැම්බර් වලට සති කිහිපයක් තියෙනවා. හරිද? මේ සති දෙකේ කිසිදු අය කිරීමක් අද දවසේ සහ ගිය සතියේ කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. නමුත් ඕගොල්ලන් දන්නවා දිගට මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මගේ රැකියාවනේ. ඒ නිසා අපි මේ මාසෙට නොවැම්බර් මාසෙට NOB නොවැම්බර් වලට half card එකක් ගන්න වෙයි. හරිද? එතකොට මේක මිල කරේ රුපියල් 400යි. මහා ලොකු ගාණක් දැවැන්ත ගාණක් නෙවෙයි. මේ මාසෙට 400ක් ගෙවන්න වෙයි. මේක හැබැයි half card එකක්. ලබන මාසෙට ඔයාට 800ක් ගෙවන්න වෙනවා. ගෙවීම් කරන ක්‍රමයක් මම ඉක්මනින් කියලා පාඩමට එනවා. නැත්තම් ප්‍රමාද වෙන්න නිසා ගෙවීම් කරන්නේ මෙහෙමයි. මෙන්න මේ PDF එක ඔයාට එනවා WhatsApp වලට බලා ගන්න. අපේ ක්‍රමවේදය SPC November special speed paper class November class B එක 400යි half card online ඔයා ගෙවන්න කැමති නම් ඔයාට online ගෙවන්න මේ pay now button එක click කරන්න. හරිද? ඔයාට මේක ආවට පස්සේ pay now click කරන්න. බැංකු ගිණුම වෙත ගෙවීම් කරනවා නම් මෙන්න බැංකු ගිණුම් විස්තර තියෙනවා. මේ අදාළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරන්න. බැර කරලා ඉවර වෙලා
රිසිට් එක උඩ නමයි නගරයයි ෆෝන් නම්බර් එකයි WhatsApp තියෙන නම්බර එකක් ලියන්න. ලියලා මගේ මේ නම්බර් එකට WhatsApp කරන්න. හරි? එතකොට අද හවස් වෙනකොට මේ ඔක්කොම ඔයාගේ groups වලට එනවා. ඊළඟට පුතා ඔයා මට එව්වහම රිසිට් එක මම ඔයාට එවනවා පාස්වර්ඩ් එකක්. මේක තමයි මේ දාලා තින්නේ. ඒ පාස්වර්ඩ් එක නැතුව ඔයාට ලබන සතියේ ක්ලාස් එන්න බෑ. හරිද? ඒ පාස්වර්ඩ් එක ඕනේ. ඔයාගෙන් ඉස්සෙල්ලම Zoom link එක ක්ලික් කරාම ආනවා පාස්වර්ඩ් එක මොකක්ද කියලා. ඔයාගේ පාස්වර්ඩ් එක දැම්මම තමයි ඕපන් වෙන්නේ. හරිද? එතකොට කියාවි සර් හරි ෂෝක්නේ අපිට මේ පාස්වර්ඩ් එක 10 දෙනෙකුට විතර බෙදා ගන්න පුළුවන් නේද කියලා. පුළුවන්. 10 දෙනෙක් නෙමෙයි ඕන තරම් බෙදා ගන්න පුළුවන්. හැබැයි එක්කෙනාට එන්න පුළුවන්. හරි? බෙදුවොත් කාට හරි දුන්නොත් වෙන්නේ මොකද්ද? යාළුවා ඒවි ඔයා නතර වෙන්න වෙන ඔයාට. හරි? එක පාස්වර්ඩ් එකක් එක්කෙනෙකුට එක සැරේ වැඩ කරන්න එක ඩිවයිස් එකකටයි වැඩ කරන්නේ. ඒ නිසා ඔයාට එනවා ලින්ක් එක group එකට සාමාන්‍ය විදියටම ඒ group එකට එන ලින්ක් එක ක්ලික් කරාම පාස්වර්ඩ් එක අහනවා පාස්වර්ඩ් එක දාන්න. ඒතර පාස්වර්ඩ් එක මම ඔයාට WhatsApp කරනවා මේ ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ. අපි පේනව් පොඩ්ඩක් ක්ලික් කරලා බලමු ලේසිම ක්‍රමය. පේනව් එක ක්ලික් කරවන්න. එතකොට අහනවා විස්තර ටිකක් ඔයාගේ first name දෙන්න, last name දෙන්න, email එකක් දෙන්න කාගෙම හරි කමන්නේ. ඔයාගේ එක නම් වඩා හොඳයි. phone number එකට කරුණා කරලා WhatsApp number එක දාන්න. හරි? phone number එක දාන්න. address ලොකුවට ඕනේ නැහැ. දැන් මෙතෙන්ට ඕනනම් දාන්න පුළුවන්නේ කැලණිය කොළඹ. හරි? මොකක් හරි එහෙම දැම්ම කියමුකෝ. හරි. දාලා ඉවරලා ඔයා next යන්න. ඊට පස්සේ පොඩි කොටසක් තියෙන පුරවන්න. පුරවලා අන්තිමටම මම පොඩි දැන් ඉක්මනට පුරවලා පෙන්නන්නම් මගේ තොරතුරු ටිකක්. ලංකා සේනානායක ඊට පස්සේ ඊමේල් එකක් මම මෙතනින්ම දාන්නම්. ෆෝන් නම්බර් එක 077 ඇඩ්‍රස් එක මම දාන්නම් අක්මීමන. හරි? සිටි එකට මම ගෝල් දෙන්නම්. ගෝල් මෝඩ් නැහැ මොකක් හරි තෝරමු. හපුතලේ දැම්ම next ගියා. next ගියාට පස්සේ මෙතන ඔයාගේ ක්‍රමවේදය තෝරන්න. මේ ස්කෑන් කරලා බැංක් පේමන්ට් කරන්න පුළුවන් විදිහේ බැංක් එකක් නම් එකෙන් පුළුවන්. ඊට වඩා ලේසි වීසා කාඩ් එක. easy cash ඒ ඔක්කොම තියෙනවා. සම්පත් විශ්ව ඔක්කොම තියෙනවා. easy අපේ වීසා කාඩ් එකකට යන්කෝ. වීසා කාඩ් එකට ගියා. ගිහලා කාඩ් ඩීටේල්ස් ටික දැම්මා. එන වින්ඩෝ එකට දාලා ඉවර වෙලා ඔයාට තියෙන්නේ බටන් එක ප්‍රෙස් කරන්න. බටන් එක ප්‍රෙස් කරලා පේමන්ට් ඕකේ කියලා අහම තප්පර 5ක් ඉන්න ඕනි. යටින් යනවා කවුන්ට් ඩවුන් එකක්. තප්පර 5ක් ආපස්සට ගණන් කරනවා. 5 4 3 2 1. දැන් මෙතන ඔයා ඔක්කොම පුරවගෙන ගිහිල්ලා පේ කියලා දුන්නාම මගෙන් රුපියල් 400ක් අයින් වෙනවා නේ. එතකොට තප්පර 5ක් ඉවසන්න ඕන පේමන්ට් ඕකේ වෙන්න. හරිද? ඊළඟට වැදගත්ම දේ මෙන්න මේ quantity එක වෙනස් කරන්න එපා. quantity එක 1 තියන්න ඕන හැමතිස්සෙම. ඒක adjust කරන්න එපා 1 තමයි එන්නේ. 2 දැම්මොත් වෙන දේ බලන්න 800ක් වෙනවා. හරි? ඕනම් දාන්න ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. 5ක් විතර දැම්මොත් 2000ක් විතර ඒවි මට. හොඳයි ඒ වගේ ගෝලියෝ දෙතුන් දෙනෙක් හිටියොත්. ඒ නිසා ඒව කරන්න යන්න එපා. මෙතන අවශ්‍ය විදියට පුරවලා payment එක කරන්න. මේ payment එක කරන කිසි කෙනෙක් WhatsApp කරන්න ඕනේ නැහැ. පැහැදිලිද? මේ payment එක කරන කිසි කෙනෙක් WhatsApp එකට කිසි දෙයක් එවන්න අවශ්‍ය නැහැ. නමුත් මේ බැංකු ගිණුම හරහා කරන payment සියල්ල WhatsApp කරන්න ඕන receipt එක. ඔන්න අවසාන වශයෙන් කිව්වා කොහොමද payments කරන්න කියලා. එතකොට ලබන සතියේ පුතා password වලින් තමයි අපි Zoom එකට ඇතුල් වීමක් කරන්නේ. හරි. එහෙනම් වැඩ ටික පටන් ගමු. ගිය සතියේ ප්‍රශ්න පත්‍රයට යන්නේ නැහැ. ගිය සතියේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටිකට මම වෙලාව දෙනවා. ඒක කරන විදිය මම කියන්නම්. කෙනෙක් හිතාවි නෑ ඉතුරු කරලා නේද යන්න හදන්නේ කියලා නෑ. අපේ ක්‍රමවේදය මේක අවුරුදු ගාණක් තිස්සේ පළපුරුදු පුහුණු වෙච්ච ක්‍රමවේදයකට කරන්නේ. බය වෙන්න එපා. day 2 paper එක අද open වෙනවා. day 2 paper එකේ මුලට මම යන්නම්. papers නැති අය මෙතනින් බලන්න. දැන් මේ විවිධ ඉල්ලීම් තියෙන එක එක පැති වලින් papers එවන්න කියලා මට ඒක මේ වෙලාවේ කරන්න අමාරුයි. ඔයා මේකෙන් බලා ගන්න screen sharing එක. සතුන්ගේ චලනය පිළිබඳ අධ්‍යයනය කළ සිසුවෙක් මැඩියෙකුගේ ශ්වසන චලන නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව මැඩියෙකු යොදාගෙන පහත ඇටවුම් සකස් කරන ලදී. පුතේ ඔයාට ව්‍යුහගත ප්‍රශ්න 4ක් එනවනේ. ඒක දන්න ඔයා. මේ තියෙන ව්‍යුහගත 4. මේකට උත්තර ලියන්න ඕන මේකෙමයි. මං කියන්නම් මේ අපේ මැටි වහන්සේලා කරන වැඩ. හරිද? දැන් උදාහරණයක් මේවා කියන්න ඕන. මේවා නොකිය බෑ. පළවෙනි එකට මෙතන උත්තරේ ලියන්නනේ කියන්නේ. මෙතනනේ ලියන දෙයක් මෙතන ලියන්න කියන්නේ. හරි? එතකොට සමහර අය මොකද කරන්නේ මේක ලියන්නේ නැතුව මෙන්න මේ පැත්තකින් කොහෙන් හරි මේ පැත්තකින් ලියලා ඊතල ගහනවා මේකට දෙන්නේ නැහැ ලකුණු හොඳේ ලකුණු දෙන්නේ නැහැ අර මෙහෙන් ඇදලා ඊතල ගහලා තොරන් පාටි දාන්න එපා පේපර් එකේ ලකුණු දෙන්නේ නැහැ හරි මේකේ දෙවෙනි එක මේකෙම ලියන්න ඕන ඔයා උත්තරේ ලියන්න ඕන හොඳට හිතලා කල්පනා කරලා ගැළපෙන ඉඩකඩ ප්‍රමාණය පාවිච්චි කරලා ඔයා උත්තර ලිව්වොත් පැති අර මෙහෙ පැතිවල ලියලා කඩදාසි ලියලා එමුණුවොත් මේකට ලකුණු නැහැ ඇයි ඒ ඔයා පිළිගත්තේ නැහැ මේකේ තියෙන උපදෙස්. මේ බණ උපදෙස් ඒ කොටසේ ප්‍රශ්න 4ටම මෙම පත්‍රයේම පිළිතුරු ලියන්න.
අරහෙ මෙහෙ මෙම පත්‍රය කියලා කිව්වෙන් පස්සේ මේ අරහෙ මෙහෙ නෙවෙයි. මේකේ දීලා තියෙන ඉඩ කඩ ඇතුලේ. කඩදාසි යමුනන්න බෑ මේකට. හරිද? ප්‍රශ්න හතරම ලියන්න ඕනේ එකක්වත් තෝරන්න බෑ. ඒක දන්නෝනේ. ඒවා හොඳට මතක තියාගන්න පැහැදිලිවත් අකුරෙන් ලියන්න ඕන. මේවා ගැන අපි වෙනම දවසක සාකච්ඡා කරමු. හරි. දැන් ගන්න කඩදාසිය මේ ප්‍රැක්ටිකල් එක මතකයි. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක පටලව ගන්න ඕන. ඒ නිසා මම දැන් ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න හදන්නේ. අපේ CR කඩදාසිය අරගමු. ප්‍රශ්න අංක 1 දාන්න. ප්‍රශ්න අංක 1 අලුතෙන් ආපු දරුවන්ට අද තේරුම් ගන්න පුළුවන් පන්ති රටාව මොකක්ද කියලා 20 ගාණක් වගේ අලුත් ප්‍රශ්න අංක 1 හරි ලියමු පළවෙනි එක අහගන්න. එතකොට එක කියන්නේ ව්‍යුහගත එක. හරි. මේකේ පොඩි නෝට් එකක් දාමු. ජීවියෙකු ශ්වසනයෙන් CO2 පිට කරන බව පෙන්වීම. හරි. දැන් මම සරල කරන්න හදන්නේ හොඳට අහගන්න. පිට කරන බව පෙන්වීම. දැන් මම හැමදාම හැමතිස්සෙම කියන දෙයක් පාඩම් කරන්නේ දැන් හොඳේ. මේ අපේ අයගේ හිතේ එකක් තියෙනවා මේ ඉගෙන ගන්න වෙලාවේ පාඩම් කරන්න බෑ. පාඩම් කරන්න වෙනම වෙලාවක් ඕන. එහෙම එකක් නැහැ. දැන් පාඩම් කරන්නේ. අහගන්න. හොඳට බලා ගන්න. හරි. මේ ප්‍රැක්ටිකල් එකට අඳින්නේ නැහැ කවුරුවත්. පෑන් පැන්සල් පැත්තකින්. ප්‍රැක්ටිකල් එකට භාජන 5යි. භාජන 5යි. ඔන්න පාඩම් කරගන්න. භාජන 5යි. මම කොටු 5ක් ගහනවා. මැද භාජනයයි දෙපැත්තට දෙක දාමුනේ. හරි. ඔන්න බලන්න දැන් මේ පාඩම් කරන හැටි මම මේ කියන්නේ. දැන් මේක මෙලෝ දැන් සමහරලාට මේක දැකලා තියෙනවා. නමුත් මතක නැහැනේ. තනියෙන් අඳින්න දුන්නොත් ගෙම්බා මොකේද? KOH මොකේද? දන්නේ නැහැනේ. ඔන්න අහන්නේ. භාජන 5යි. හරි. ඕව ඇද වෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න එපා. භාජන 5යි. හරි. මැද එකේ ගෙම්බා. ඔය මතක තියාගන්න. දැන් පාඩම් කරගන්න. මැද එකේ ගෙම්බා. භාජන 5යි මැදට ගෙම්බා. දැන් පාඩම් කරගන්න. මේක එනවනේ විභාගෙට. මැදට ගෙම්බා. හරි. දෙපැත්තේ දෙකට හුණු දියර. කොච්චර ලේසිද බලන්න මේකේ තුණු දියර මේකේ තුණු දියර. මොකද ඇස් දෙක පියන් දැන් කල්පනා කරා. මැදට ගෙම්බා දෙපැත්තට හුණු දියර. හරි ලේසි. මැදට ගෙම්බා දෙපැත්තට හුණු දියර. හරි. එහෙමනම් අවසාන එකෙන් තමයි බලය ගන්න ඕනේ. ඒකට ජලය. ජලයෙන් තමයි බලය ගන්න යා. දැන් බලයි මොනවද මේ කියන්නේ. මේක ඉගෙනගෙන තියෙන්නේ. දැන් බලමු බලය ගන්න හැටි ජලයේ. පළවෙනි එකෙන් ෆිල්ටර් කරන්නේ. KOH. KOH වලින් තමයි ෆිල්ටර් කරන්නේ. හරි. ටක් ගාලා ගහ ගන්න කොටු 5. ලස්සන ඕනේ නැහැ ගෑන ළමයි. මේ මං ඇඳපු විදිය හොඳටම ඇති. පට ගාලා කොටු 5ක් ගහන ගෙම්බා ලියන්න හුණු කියලා දාන්න ටක් ගාලා KOH ජලය. හරි. ඉක්මන් කරමු. වේගවත් වෙන්න ඕන. රිවිෂන් එකක් කරන්නේ තියරි නෙවෙයි. ලස්සනට මාතෘකා ලියන්න ඕනේ නැහැ. ලස්සනට ඉරිගා ඒව නැහැ. ඒ තියරි පොතේ. මේ රිවිෂන් එකක් කරන්නේ. පට ගාලා කරමු. හරි. මැකුවා. මැදේව මැකුවා. දැන් පාඩම් කරන්නනේ හදා. ඉරිදා දවසේ විද්‍යාව පාඩම් කරන්න හදන්නේ. අහගන්න. දැන් මං අත තියෙන එක මොනවද තියෙන්නේ කියලා. මයික් එක ඕෆ් කරන් හරි ගේ ඇතුලේ කියන්න ඕන. හොඳේ. දැන් මං අත තියෙන එක ඇතුලේ තියෙන දේවල් ඔයා මයික් එක ඕෆ් කරන් කිව්වම මට කමක් නැහැ. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් හරි ඔන් කරලා කියන්න නැත්නම් මට ඇහෙන්නේ නැහැ. පැහැදිලි? හරි. මම අහනවා දැන් පෙන්නනවා. ඒ පෙන්නන එක මොකද්ද කියන්නේ? එක්කෙනෙක් දෙන්නෙක් හරි මයික් එක ඔන් කරලා කියන අනිත් අය ශබ්ද නැතුව මනසින් කියලා හරියන්නේ නැහැ. ඇත්තටම හැමින් Tamanට ඇහෙන්න කියා ගන්න ඕන. රයිට් මේක ජලය. මේක ජලය. මේක දකුණ මේක හුණු දියර. මේ පැත්ත හුණු දියර. දෙපැත්ත හුණු දියර පුතා. ගෙම්බගේ දෙපැත්තේ හුණු දියර. ගෙම්බගේ දෙපැත්තේ හුණු දියර. මතක තියාගන්න. බොහොම ලේසි. ගෙම්බගේ දෙපැත්තේ හුණු දියර. මු පස පැත්තේ හුණු ගාගෙන ඉස්සරහා පැත්තේ හුණු ගාගෙන. ඒක හිතන්නකෝ. මයික් ඔෆ් කරගමු. හරි. ගෙම්බගේ ඉස්සරහයි පස්සේ හුණු ගාගෙන ඉන්නේ. එහෙමනේ මතක තියාගන්න. ගෙම්බා මොකද කරලා තියෙන්නේ? උගේ ඉස්සරහා පැත්තේ පස පැත්තේ හුණු ගාගෙන. එහෙනම් දෙපැත්තේ හුණු දියර. හරිද? එච්චරයි. ඔච්චරයිනේ. දැන් පාඩම්නේ දැන් පාඩම්. දැන් පාඩම් නැත්තම් ඉතින් උට ගහලා ලවන්න. දැන් පාඩම් දැන් විභාගයට ආවත් ගොඩ. හරි විභාගේ අපි දන්නේ නැහැ මේකේ මොනවද අහලා තියෙන්නේ කියලා ඒක පස්සේ බලමු. හරි. දැන් බලමු පුතා. මේවට බට දාගෙන ගිහලා සෙට් කරගන්න එපා. හරි. දැන් මේකේ ගෙම්බානේ. දැන් ඔයා ගෙම්බා කියලා ලිව්වා. හරි. ගෙම්බා හුස්ම අදින්න ඕනේ. හුස්ම අදින්න ඕනේ. එහෙනම් මේ පැත්තෙන් ඕන උට බටයක්. මෙහෙන් තමයි ඇදගෙන යන්නේ. හරි. මේ බටේ යටටම දැම්මොත් ගෙම්බට මොනවද ඇදිලෙන්නේ? හුස්ම නෙවෙයි.
උණු දියර ඇදිලා එන්නේ. ඔව්. ඒ නිසා මේ බටේ කොට කරා. අන්න දැක්කද හිතන හැටි. ගෙම්බා මෙහෙන් අදිනවනේ හුස්ම. අදිනකොට මේකේ කොන යටට ගැහලා තිබ්බොත් බං මේක ගෙම්බා කුණු දියරනේ ගන්න. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. මේක තියෙන්න ඕනේ උඩේ. ඊළඟට මූ මේකෙන් ඇදලා ගන්නකොට මේ පැත්තෙන් එන්න ඕන නේදිලා. ඒකේ අපි බලන්න ඕන කාබන් ඩයොක්සයිඩ් තියද කියලා. ඒක ඔබන්න යටට. මේ හැම භාජනයකම වගේ දැන් ඉස්සරහට කියලා දෙන හැම එකම එකක් යට එකක් උඩදී. හරි. මෙතන මේක මොකද කරලා තියෙන්නේ මේක මේකෙන් දෙන්නේ. බෑනේ හරියන්නේ නැහැ නේ. ඒක කොට කරන්න ඕනේ. හරි. ඒක කොට කරන්න ඕනේ. මෙහෙන් එන වාතය KOH ඇතුළට දාන්න ඕනේ. හරි. KOH තමයි අපේ විද්‍යාගාරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ද්‍රව්‍ය. CO2 උරා ගන්න මෙයාගෙන්. හොඳට බලා ගන්න දැන්. හරි. දැන් වෙන්නේ මොකද්ද? මෙහෙන් වාතය ඇදිලා එනවා. තියෙනවා ඒකේ CO2. නැති වෙන්නේ නැහනේ. මෙහෙන් ඇදිලා එන වාතයේ CO2 තියෙනවා. ඒ ටික මෙයා මොකද කරන්නේ? දිය කරනවා. ඒ කියන්නේ මේක ෆිල්ටරයක්. පළවෙනි භාජනය ෆිල්ටරයක්. පළවෙනි භාජනයෙන් කරන්නේ මොකද්ද? එළියෙන් එන වාතයේ CO2 ටික දිය කරගන්න එක. එතකොට අපි බලනවා දිය වුණාද කියලා බලන දෙවෙනි එකේ. හදිසියවත් විදුහල්පතිතුමාගෙන ආපු KOH බාලන මාටිය ගහලා KOH බාලේ වගේ නැල්ල තියෙන්නේ. එහෙමනම් මේක මොන පාට වෙනවද? කිරි පාට වෙනවා. කිරි පාට වෙනවා. හරි. හොඳ KOH ගෙනල්ලා නම් මේකේ කිරි පාට එක අඩුයි නැත්තම් වෙන්නෙම නැහැ. ඉස්කෝලේට හොඳ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බුනොත් මේ භාජනයේ කිරි පාට ඉතාම අඩුයි හෝ නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ අවර්ණයි. අවර්ණ හුණු දියර නැති. හරි. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ෂුවර් අංක 3 ඉන්න ගෙම්බට ලැබුණේ කාබන් ඩයොක්සයිඩ් නැති නියම ෆ්‍රෙෂ්. එයා එකක් තමයි යට ලැබුණේ. හොඳ ෆ්‍රෙෂ් වායුවක් තමයි ලැබුණේ. ඒ මොකද හේතුව? පළවෙනි එකෙන් ෆිල්ටර් කරා, දෙවෙනි එකෙන් චෙක් කරා, තුන්වෙනි එකට යනකොට මූ හොඳටම හුස්ම ගන්න ලස්සනට කාබන් ඩයොක්සයිඩ් නැතුව. හරි. ඊළඟට මූ කරන නසරානි වැඩෙන් මොකද්ද වෙන්නේ? මේක කරන වැඩෙන් මේක මොන පාට වෙනවද? කිරි පාට වෙනවා. චර හොඳ පිරිසිදු වාතය ගත්ත ගෙම්බා පිට කරනවනේ කාබන් ඩයොක්සයිඩ්. මම මේ උගන්වන්නේ මතක තියෙන විදියට. හරි? මේ වචන සමහර ඒවා ගැලපෙන එකක් නැහැ. හරි නෑ වගේ. ඒ වුණාට මට කමක් නැහැ. ওই වයසට ගැලපෙන විදියට මේ කියන්නේ. හරිද? මේවා ටික දවසක් යනකොට හරියයි. මේ ගෙම්බ පිට කරන දේ තියෙනවනේ. ඌ ජරා කරනවා මේ හුරු දියර එක කිරි පාටයි. හරි. මේ ඔක්කොම වෙන්න නම් පුතේ මෙහෙන් ඇදිලා යන්න ඕනනේ. මෙහෙන් ඇදෙන්නේ නැත්නම් අර එහෙන් බුබුලු දාන්නේ නැහැ. මෙහෙන් ඇද්දොත් තමයි මෙහෙන් ඔක්කොම ටික ඇදිලා එන්නේ. එතකොට මේ ඇදී යාම අපි කරන්නේ මෙතනින් එළියට දාන බටයක්. දැන් ඔයාට බලන්න වෙන දේ මේ බටේ එළියට දැම්මහම මේකේ තියෙන්නේ ජලයනේ. ජලය ටික යනවා පහළට. එතකොට මෙතන ප්‍රෙෂර් එක අඩුයි. අඩු නිසා ඇබ්සෝබ් කරනවා කියලා මේකෙන් අදිනවා එළියට. දැන් මෙහෙන් වතුර ටික පහළට යනකොට මෙහෙන් කියලා හුලං අදිනවා. හුලං අදිනකොට මෙතනින් බුබුලු දානවා. එතකොට මේකේ හුලං මෙහෙන් අදිනවා. ඊතල දාන්න හැකි මෙහෙමනේ. ලස්සනට දාගෙන යන්න හැකි. හරි. දැන් ඔන්න ටක් ගාලා කම්ප්ලීට් කරන්න. ඔය ඇති හොඳටම හොඳ. හරි. මෙතනක් දාන්න මෙහෙම බෝල ටිකක් දාන්න. මෙතනක් දාන්න බෝල ටිකක්. කටු වැඩක් කරන්නේ කැතට තියෙන්න ඕන මේක මේ මහ ලස්සනක් ඕනේ. හරි. මෙතන H2O ලියන්න. ලස්සනට හරියට ගෙම්බෝ ඇඳලා ඕක කරන්න වෙලා නැහැ දැන්. බට ටික දාන හැටි බලා ගන්න ඕන. අන්තිමට ගෙම්බා හුණු දියර බොන්න බෑ. හොඳේ? ගෙම්බා හුණු දියර බොන්න බෑ. අනිවාර්යෙන් හුණු දියර එක ඇතුලේ බට දෙකක් තියෙන්න ඕන නැත්නම් බුබුලු වෙන්නේ නැහැ. මේක ඇතුලේ බටයක් තියෙන්න ඕන නේ. මේ දියර තියෙන හැම එකක් ඇතුලේම බටයක් තියෙන්න ඕන. මේකේ බටේ නිදහස්. වතුරේ බටයක් මෙතන නැහැ. මෙහෙන් එළියට දැම්මම ලේසි. හරි ඔන්න ක්‍රමය. right අපි දාමු අංක දාමු 1 2 3 4 5 හරි නැත්නම් ABCD දාන්න ABCD E නැත්නම් 1 2 3 4 5 හරි දැන් මේවා කරන්න පේපර් එක ළඟ තියෙන්න අවශ්‍ය නැහැ. දැන් පේපර් එක නැති අය මට WhatsApp කරන්න පේපර් එක දෙන්න කියලා මැසේජ් එකක් එවන WhatsApp එකට මම එවන්නම්.
හරි. දැන් අංක 1 දාමු. අංක 1 KOH CO2 අවශෝෂණය. කෙටියෙන් ලියන්න. CO2 අවශෝෂණය. ඒ ඇති. උක්තය ආඛ්‍යාතය හරියටම ගලපන්න ඕනේ නැහැ. රිවිෂන් එකක් කරන්නේ. අංක 1 තියෙන KOH කියන්නේ CO2 අවශෝෂණය. අංක 2 අවර්ණ හුණුදියර. අවර්ණ හුණුදියර. CO2 තහවුරු කර ගැනීම. තහවුරු කිරීම. CO2 තහවුරු කිරීම. හරි. ඉක්මන් කරන්න. අංක 2 හුණුදියර, අවර්ණ හුණුදියර CO2 තහවුරු කිරීම. හරි. මෙයා තමයි චෙක් කරන්නේ එළියෙන් එනව වාතයේ CO2 තියද. රයිට්. මම මේව මකන්නම් දැන් අවශ්‍ය නැහැ. ඊළඟට අංක 3 ජීවියා ශ්වසනය කිරීම. අංක 3 ජීවියා ශ්වසනය කිරීම. ලියන්න. අංක 3 ජීවියා ශ්වසනය කිරීම. අංක 3 හරි. ජීවියා ශ්වසනය කිරීම. අංක 4 අවර්ණ හුණුදියර. අවර්ණ හුණුදියර. CO2 තහවුරු කිරීම. හරි. CO2 තහවුරු කිරීම. එයා තමයි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් තිබ්බද නැද්ද කියලා. අංක 5 චූෂණ බලය ජලය කියලා දාමු. ජලය චූෂණ බලය ඇති කිරීම. ඇද ගැනීමේ බලයට කියනවා චූෂණ බලය. මේ ළමයින්ගේ ගෙවල් වල ඇති සමහර වෙලාවට අර ගෙදර බිම පිරිසිදු කරන මැෂින් එකක්. සාක මැෂින් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මොකක් කියලාද කියන්නේ? vacuum cleaner එක. වැකියුම් ක්ලීනර් එක. ඔව් වැකියුම් ක්ලීනර් එකක්. ඒකත් චූෂණ පොම්පයක්. එක පැත්තකින් හුලං විදිනවා අනිත් පැත්තෙන් අදිනවා. ඒ වර්ග ඒ දෙකම තියෙන දැන් මේ වගේ දැන් ඔය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම තියෙන හෝල් දෙකක්. මේ පැත්තට බටේ ගහලා පුළුවන් අර පොළවේ තියෙන ඒවා ඇදලා ගන්න. අන්න චූෂණ පැත්ත. මේ පැත්ත අනිත් පැත්තට හුලං විදින පැත්තක් තියෙන සමහර ඒවා. මේ බටේ මේ පැත්තට ගහලා අපිට පුළුවන් ඔය මකුණු දැල් ඒවා මේව දූවිලි උඩ යන්න අල්ලන්න පුළුවන් මේ පැත්තේ. ඒතර චූෂණය කියන්නේ මේ පැත්තෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. හරි. Excuse me. අන් Sir, chat box එකට දාන්න පුළුවන්ද කරන පේපර් එක? ඔයා WhatsApp එකට එවනවද මැසේජ් එකක් මම ඔයාලට එවන්න පේපර් එක? WhatsApp වැඩ කරන්නේ නැහැ sir. chat එකට මගේ disable කරලා තියෙන මේ chat එකට ෆයිල් එක එවන්න පුළුවන්ද මම ඕක කරලත් නැහැ මෙතෙක් කල්ලා. පුළුවන් sir. PDF එක ඔව් chat එකට ගිහිල්ලා මොකද්ද මම කරපුනේ නැති එකක් ඔය අහන්නේ. පැත්තේ තියෙන document එක. document That file කියලා ඇති sir. හරි ෆයිල් නේ රයිට් ඔව් මෙන්න මම ගෙන්ද day 2 ඕන day 2 හරි තියෙනවා ආවනේ හරිද හරි sir, thank you. right ඔන්න අන්න මම දැම්ම ඔන්න මේ මමත් ඕක කරලම නැහැ මීට කලින් chat එකේ තියෙනවා පේපර් එක හරි එතකොට හරි පුතේ දැන් මේ පරීක්ෂණයෙන් කරන්නේ ඇත්තටම ගෙම්බා ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව තාවුරු කරන එක මම යන පොඩි වීඩියෝ එකකට බලාගමු පොඩ්ඩක් මෙන්න මේක Experiment of detecting carbon dioxide gas using clear lime water. Calcium hydroxide, which is known as clear lime water, is used to detect the presence of carbon. ඔයා දැක්කා අවර්ණ හුණු දියර මෙති
බලන්න බෝතලය ඇතුලේ තියෙන අවර්ණ හුණු දියර. හරි. is used to detect the presence of carbon dioxide gas produced from the reaction of sodium carbonate or sodium bicarbonate salts. ඒ තියෙන්නේ කාබනේටයක්. කාබනේටයකට අම්ලයක් දැම්මහම CO2 පිට වෙනවා. හරි බලන්න. සෝඩියම් කාබනේට්. ඒකට හයිඩ්‍රොක්ලෝරික් දැම්මහම හරි. With diluted hydrochloric acid, පේනවාද බුබුලු දානවා මේ කාබන් ඩයොක්සයිඩ්. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් ටික යවනවා අර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ. by passing the gas through clear lime water. What do you observe? Clear lime water turns milky on passing. දැන් දකින්න ඇති වම් පැත්තේ යාගේ වම් පැත්තේ තියෙන නලයේ ඉස්සෙල්ලා තිබ්බ වර්ණ හුණු දියර දැන් කිරි පාටයි. කාබන් ඩයොක්සයිඩ් පිට වුණොත් ඒක උනේ නේ. Carbon dioxide gas through it for a short time due to the formation of springly soluble calcium carbonate in water. හරි. එතකොට මම ඉතින් පාඩමට කලින් සූදානම් වෙන මේවා හොයනකොට ඉතින් බලනවා ඉස්සෙල්ලම සිංහල මාධ්‍යෙන් තියද කියලා නේ. මාර අවාසනාවක් තියෙන YouTube එකේ සිංහල මාධ්‍යෙන් තියෙන වීඩියෝස් හරිම අඩුයි. මම කරපුවා වගේක් තියෙනවා. මම පස්සේ වෙලාවක channel එක පෙන්නන්නම්. මගේ වෙනම channel එකක් තියෙනවා practical විතරක් කරනවා. ඔයාලට YouTube එකේ ඕනනම් බලන්න පුළුවන් Mega Science කියලා search කරොත් එන channel එකේ මගේ practicals කීපයක් දාලා ඇති. ඒ වැඩපිළිවෙල ඔක්කොම COVID නිසා නතර වුණා. නැත්නම් දිගට කරන්න හිටියේ. ලංකාවේ ගුරුවරු කරපු ප්‍රැක්ටිකල් සිංහල භාෂාවෙන් තියෙනවා ඉතාම අඩුයි. ඒ නිසා ඔන්න ඔය පිට රටවල් වල ඔය විදියට උගන්වන ඒවා ටිකක් තමයි අපිට හොයාගන්න පුළුවන්. භාෂාව අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැකපු දේ අපි අපේ සිලබස් එකට අපේ සබ්ජෙක්ට් එකට අදාළයි. ඒ නිසා ඒක අතිශය වටින එකක්. හරි. අපි යන් පේපර් එක බලන්න. පේපර් එකේ දැන් අහන ප්‍රශ්න වලට දැන් උත්තර ලියාගෙන යන්න පහසු වේවි. පටපට ගාලා ලියන්න පුළුවන්කම ලැබේවි. පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ දැන් ලියමු. හරි. ඉහතට ඔබ මගින් ශිෂ්‍යයා පරීක්ෂණාත්මකව තහවුරු කිරීමට උත්සාහ කළ කල්පිතය කුමක් විය හැකිද? මොකද්ද දෙන උත්තරේ? ජීවීන්ගේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව අන්න හරි. ලියන්න. පේපර්ස් නැති අය ප්‍රශ්න අංක දාලා ලියන්න. ජීවීන්ගේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව. පුතා කල්පිතයක් කිව්වහම බව කියලා අවසන් කරන්න පුරුදු වෙන්න. කල්පිතයක් කියලා කියන්නේ මොකද්ද? මෙතෙක් තහවුරු නොකරපු උපකල්පනයක්. හරි? දැන් ඔයා පේපර් ඩවුන්ලෝඩ් කරපු අය මේක උත්තර ලියලා නම් හරි දාගන්න. උත්තරේ වැරදි නම් රතු පෑනෙන් හදාගන්න. රතු පෑනෙන්. වෙනම ලියන්න ඕන. හරි? ජීවීන්ගේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව. බව කියන වචනේ ඕන. කල්පිතයක ස්වභාවය. හරි. දැන් කල්පිතයක් යනු කුමක්ද කියලාත් විභාගෙට හදිසි ඉතාම කලාතුරකින් අහන්න පුළුවන්. පරීක්ෂණාත්මකව සනාත නොකරන ලද. එහෙම නැත්නම් ඔප්පු නොකළ. පරීක්ෂණාත්මක ඔප්පු නොකළ නැත්නම් සනාත නොකළ නිගමනයක් කල්පිතයකි. ඕනනම් ලියා ගන්න. හරි? පරීක්ෂණාත්මකව සනාත නොකළ. එහෙම නැත්නම් ඔප්පු නොකළ නිගමනයක් කල්පිතයකි. අපි හිතනවා මේ කාබන් ඩයොක්සයිඩ් පිට උනේ ගෙම්බගෙන් කියලා. ඒ ඇටෝමේ ඇති KOH වලින් ඉටු කරන කෘත්‍ය කුමක්ද? ඉස්සෙල්ලා ලිව්වා මං කිව්වේ දැන් ලේසි. CO2 අවශෝෂණය. ඔව්. අපි ඒක ලියමු පුතා මෙහෙම පොඩ්ඩක්. ඔයාලට පේනව නේද බාහිර වාතය. අන්නේ වචනේ දාමු. බාහිර වාතයේ ඇති නැත්තම් පද්ධතියට ඇතුල් වෙන වාතයේ ඇති එහෙම ලිව්වත් හොඳයි. පද්ධතියට ඇතුල් වෙන වාතයේ තිබෙන CO2 ඉවත් කිරීම. පද්ධතියට ඇතුල් වෙන වාතයේ තිබෙන CO2 ඉවත් කිරීම. වැඩේ අවංකව කරන දරුවන්ට මේක මාර chance එකක් ලකුණුත් දාගෙන යන්න පුළුවන්. හරි? ලකුණුත් දාගෙන යන්න පුළුවන්. CO2 පෙරා ගැනීම වැරදිද? CO2 පෙරා ගැනීම වරදක් නැහැ. ෆිල්ටර් කිරීම කියන එකනේ ඔය කියන්නේ. වරදක් නැහැ. ඉවත් කිරීම, දිය කර ගැනීම, පෙරා ගැනීම වරදක් නැහැ. ලකුණු දෙන්න පුළුවන්. හරි. ඒ අය ලකුණු දාගෙන යන මං කිව්වා මේක ස්වයං උත්සාහයක්. හොඳේ? මේකෙදි කවුරුවත් පිටිපස්සෙන් ඉඳන් කෝට්ටෙන් අනින්නේ නැහැ. දැන් ගම්පහ ළමයින්ට මට මේ පාරක් ගහන්න බෑනේ මෙහි ඉඳන්. ගාල්ලේ ළමයින්ටවත් බෑනේ අඩුම තරමේ. ඒ නිසා මේක තමන්ගේ උවමනාවෙන් කරන්න ඕන එකක්. මම day 3 paper එක දානවා තා දවස් දෙකකින්. ඩවුන්ලෝඩ් කරලා උත්තර ලියන්න. මගේ මේ වැඩෙත් එක්ක ගොඩ යන්නේ අන්තිමට ටික දෙනා. ඒක හැටි. කොහොමත් එහෙමනේ ලංකාවේ ප්‍රතිඵලවල ඒ අඩුයිනේ.
හරි ටික දෙනයි මං කියන විදිහට වැඩ කරන්න එයා ආවි උඩට B ඇටෝම හා D ඇටෝමේ අඩංගු හුණු දියරවල අපේක්ෂිත විපර්යාස මොනවාද ඇත්තම කතාව කියන්න ඊ අවර්ණයි ඔව් B අවර්ණයි D කිරි පාටයි කිරි පැහැදිලි ඇත්තටම එහෙමද වෙන්නේ ඇත්තටම එහෙමද වෙන්නේ නෑ දෙකම සුදු පාටයි හැබැයි වෙනසක් තියෙනවා මොකද්ද වෙනස B එකේ කිරි පාට අඩුයි B එකේ කිරි පාට අඩුයි අන්න හොඳයි එතකොට අපි ඇඟ ගලවගෙන උත්තරේ ලියමු B ට වඩා D උපකරණයේ හුණු දියරවල කිරි පැහැ වැඩි B ට වඩා D උපකරණයේ හුණු දියර කිරි පැහැවේ එතකොට වැඩේ ෂේප් පන්ද අවර්ණ වේ කියන එකම අපිට හරියටම නිශ්චිත කරන්න බෑ B ට වඩා D උපකරණයේ හුණු දියර කිරි පැහැවේ හරි ලකුණු දෙකක් දෙන්නේ එකයි පුතේ ලකුණු දෙකක් දෙන්නේ එකයි ලකුණු ගාඩෙනුත් හිතන්න පුළුවන් උත්තරේ ගැන ඉහත තුනෙහි නිරීක්ෂණ අනුව එළඹිය හැකි නිගමනය සඳහන් කරයි ප්‍රාශ්වාස වාතයේ CO2 අඩංගු බව ඔව් ඔව් හොඳයි ලියන්න ගෙම්බාගේ කියලා දාමු නේද උක්තය ගෙම්බාගේ ප්‍රාශ්වාස වාතයේ CO2 ඇත නැත්නම් ජීවීන්ගේ කියලා පොදුවේ ලියන්න පුළුවන් ප්‍රශ්නකුත් නැහැ හරි ප්‍රාශ්වාස වාතයේ CO2 තියෙනවා කාබන් ඩයොක්සයිඩ් තියෙනවා බලන්න ඔයාට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ෂණිකව පේපර් එක අතට ගත්තනම් පොඩි පැටලීමක් එන්න පුළුවන් මෙතන ඉන්න 182 දෙනාටම මේක පහසුුනේ ඇයි මගේ කෙටි ක්‍රමය නිසා හරිද එතකොට දැන් පොත් වහන්න පේපර් එක මං හංගනවා ඔන්න හැංගුවා පේපර් බලන්න එපා මං ආය අහනවා මුල භාජනයේ තිබ්බේ මොනවද KOH මයික් ඕෆ් කරන්න KOH හරි අග භාජනයේ අන්තිම එකේ ජලය ගෙම්බගේ දෙපැත්තේ ගෙම්බගේ දෙපැත්තේ හුණු දියර ගෙම්බ හිටියේ කොහෙද මැද එකේ තුන්වෙනි එකේ හොඳයි හොඳයි මතකයි ඒ කියන්නේ ඒ දරුවෝ පාඩම් කරලා තියෙනවා මේ දැන් පාඩම් කරා B කොටසට යන් ශාකයක වර්ධනය නිරීක්ෂණය කිරීම සඳහා විද්‍යාගාරයේදී සකස් කළ හැකි ඇටෝමක නම ලියන්න වෘද්ධිමානය හරි අපි පොඩ්ඩක් වෘද්ධිමානයක් ඉස්සෙල්ලා බලලා ඉමු මොකද දන්නවද මේ විවිධාකාර වෘද්ධිමාන තියෙන්න පුළුවන් ඒ නිසා මම වෘද්ධිමානයකට ගෙනියනවා වෘද්ධිමානයක් මම සූදානම් කරගත්තා මේක චුට්ටක් බලන්න මේකත් මේ සිංහල භාෂාවෙන් නම් කරපු එකක්වත් නැහැ එතකොට වෘද්ධිමානය මේ විදිහ එකක් අපි ඇඳ සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් වෘද්ධිමානයේ ස්වභාවය තමයි මෙතන තියෙන්නේ වීල් එකක් මෙතින් පුලි කියලා නම් කරලා තියෙන වීල් එකක් බාරය තියෙන්නේ දකුණු පැත්තේ නම් මේ බාරය පහළට යනවා ලොකු දේවල් එල්ලන්නේ නැහැ හොඳේ ගඩොල් කැට කොන්ක්‍රීට් ගල් ඒව එල්ලන්නේ නැහැ ගහ ගලවල යාවි උඩ මේක එල්ලන්නේ පොඩි දෙයක් සාමාන්‍ය බර දෙයක් එල්ලන්න මේ ගිරිය කැඩෙන්න බෑ හොඳේ හරි එතකොට මොකද වෙන්නේ මෙයා පහළට යනකොට ගහ යන්නේ උඩට ගහ වැඩෙනවනේ උඩට ගහ උඩට වැඩෙනවා බාරය පහළට යනවා මට කියන්න පුලි එකේ එහෙම නැත්නම් අපි කියන විදිහට කප්පියේ කැරකීම දක්ෂිණාවර්තද වාමාවර්තද දක්ෂිණාවර්තය පුතේ ඔර්ලෝසු කටු යන පැත්තට යන්නේ ඔර්ලෝසු කටු කලින්දු ඉන්නවද කලින්දු ඉන්නවද අපේ ගාල්ලේ නෑ වගේ හරි දක්ෂිණාවර්තව යන්නේ පුතා දකුණු පැත්තටයි කැරකෙන්නේ එහෙනම් මේ පොයින්ට් එක යන්නේ උඩටද යටටද යටට මේ පොයින්ට් එක යන්නේ යටට හරිද මේක අලවලා තියෙන්නේ මේ පුලි එකේ හරි කප්පිය මෙතනින් අලවලා තියෙන ස්ථිරව එතකොට මේ පොයින්ට් එක මේ තියෙන පොයින්ට් එක යටට යන්නේ ඒ අන ප්‍රමාණය ස්කේල් එකෙන් බලා ගන්න පුළුවන් මේකෙන් බලා ගන්න පුළුවන් උපකරණේ නම වෘද්ධිමානය හරි අපි කඩදාසියට එමු අපේ කඩදාසියේ දැන් ප්‍රශ්නාංක 1ට අදාළ විෂය කොටස් අපි කතා කරගෙන යන්නේ හරි ප්‍රශ්නාංක 1 විෂය කොටස් වල දැන් ප්‍රැක්ටිකල් එක ඇඳා මේවා ටිකක් ලිව්වා ඒ ටික එහෙම මේ සන්දාරය හදාගෙන යන් තරු ලකුණක් දාලා ලියන්න ශාකයක වර්ධනය මැනීම ඉරක් ගැහුවා වෘද්ධිමානය හරි ශාකයක වර්ධනය මැනීම වෘද්ධිමානය හරි දැන් මේකයි වෘද්ධිමානයක් අඳින්න කියන්න පුළුවන් ඔව් මොකද ඒක එච්චර අමාරු නෑ අඳින්න ඔන්න ඕක තමයි පටලව ගන්නෙ දැන් පේපර් ඔක්කොම වහන්න ප්‍රශ්න පත්‍රය දිහා බලන්න එපා මම පෙන්න පුරූප කිසි දෙයක් බලන්න එපා ප්‍රශ්න පත්‍රේ වෘද්ධිමානයක් නෑ කොහොමද
අඳිමුවත් එක්ක. හරි? මේක ලස්සන වෙන්න ඕනේ නැහැ හොඳේ. කප්පියක් දාන පට ගාලා කප්පියක් දාන්න. මෙතෙන්ට මෙන්න මේ ඊතල කැල්ලක් දාන්නකෝ ඒ ඇති ආ. ඔක තමයි කටුව. ඔයා ලස්සන කරගන්න විභාගෙදි මේකට තව මහතට කටුව ඇඳලා ලස්සනට ඊතලේ හදලා ඒක ඒ වෙලාවට කරගන්නකෝ. හරි. පෝච්චියක් දාමු අපි වම් පැත්තෙන්. වෘද්ධිමානය අමතක වෙනව නැත්තම් අඳින හැටි. මම කොළ දෙක තුනක් දාන්න ඒ ඇති. නූල දාන මෙහෙන් ආ. මෙහෙන් දාලා මේ පැත්තෙන් එල්ලන්න බාරයක්. හරි. මේ ගානට ඇඳගත්තාම ඇති ආ. නැත්තම් අමතක වෙන වෘද්ධිමානය. මෙතන පරිමාණයක් මෙහෙම ලකුණු කරන්න. ස්කේල් එකක් ඕමදි. හරි. ඒකට ආධාරකයක් ඕන නම් මෙහෙම දාන්න. ඔන්න ඔච්චරයි. මෙන්න වෘද්ධිමානය. ඔන්න ආධාරකයක් මෙහෙන් දාන්න. මෙහෙම දාන්න. ඒ ඇති. හරි. මේ කප්පියට මෙතනින් අපිට පුළුවන් පොඩි රේඛාවක් නැත්නම් දණ්ඩක් මෙහෙම ලකුණු කරලා මෙන්න මෙහෙම අන්න ඔහම දාන්න. හරි. ඔච්චරයි වෘද්ධිමානය. මේක ඇඳ ගන්න සමහරට කියන්න පුළුවන්. ඒකට අඳින විදිය තමයි මම මේ පෙන්නන්නේ. ඉතාලම සරලයි. දැන් මේක හැඩ කරගන්නේ කොයාගේ වැඩක්. මේ කටු ලොකුවට ඇඳලා එහෙම පුළුවන් කරගන්න. පිළිවෙලට ලස්සනට කරගන්න පුළුවන්. දැනට නම් අඩි රෝල නැතත් කමන්නේ නැහැ. විභාගයට අඩි රෝල තියන්න ඕන. හරි. වෘද්ධිමානය. right. රූපයක් ඇඳොත් නම් කරගන්නත් පුළුවන් වෙන්න ඕන නිසා ඉක්මනට කියමු. පරිමාණය, කප්පිය, දර්ශකය. කටුව කියන්නේ නැහැ ළමයි. දර්ශකය. දර්ශකය. ආධාරකය. ඒව ලේසි. බාරය. මේක ශාංකය, මේක බාරය. ඉක්මන් කරමු. Excuse me, sir. හරි. පුතේ ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද මගෙන් අහන්නේ? සර් වෘද්ධිමානයේ නම් කිරීම ආයි කියන්න පුළුවන්ද? පුළුවන්. හරි. පරිමාණය පුළුවන් ඒවා නම් කරන්න. පරිමාණය දර්ශකය. දර්ශකය කියන්නේ කටුවට. හරි. කටුව කියන්නේ එපා ඊට පස්සේ. ඕන දැන් පාඩම් කරන්න. දර්ශකය. පොයින්ට් එක කියන්නේ අහන්නකෝ අපහු. පොයින්ට් එක කිව්වත් හරිනේ. හරි. පොයින්ට් සම පරිමාණයට දර්ශක තීරුව කියන්න බැරිද? දර්ශක තීරුව සමහර පොත්වල මාත් දැකලා තියෙනවා. ඒක වරදක් නැහැ. ඉතින් ගොඩාක් දුරට පුතේ පාවිච්චි කරන්නේ පරිමාණය කියන එක තමයි දර්ශක තීරුව ගන්න සර්. පාඨාංක තීරුව, දර්ශක තීරුව. හරි. ඒවා හරි වචන. ඒවා හරියා. ඒවා වැරදි කියන්න බෑ. ඒවට ලකුණු නොදින්න බෑ. දැන් මෙහෙමයි. දැන් කවුරු හරි කොල්ලෙක් මෙතන කටුව කියලා ලිව්වා කියමුකෝ. දැන් ටීචර් සමහරට ඉතින් ටීචර් හරියක් දානවා. මොකද මාකින් ස්කීම් එකේ කියලා නැහැ ඒකට වැරදි දාන්න කියලා. හැබැයි අර වැරදි චිත්‍රයක් හදා ගන්නවා ළමයා ගැන. මේක මේ වැඩිය දන්නේ නැති එකෙක් කියලා. මේවා ලිව්වෙන් පස්සේ ආයි මිස්ලා දන්න මූ සයන්ස් වල එක්ස්පර්ට් කෙනෙක්. හරි? ආධාරකය, දර්ශකය, පරිමාණය, ශාකය. මේකේ තියෙන්නේ පුතා රැවටීමක් නේ. මේ ඉගෙන ගත්ත දේ පාඩම් කරලා පේපර් එකේ ලියලා පොඩි රැවටීමකුත් මේකේ තියෙනවා පේපර් එක ඇතුලේ. හරි? ගුරුවරයා රවට්ට ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. මේක බාරය. බාර කියලා කියන්න පුළුවන්, වස්තුව කියන්න පුළුවන්. නමුත් බාරය කියලා ලිව්වාම තනිකරම ඒක සයන්ටිෆික්. එලිම විද්‍යානුකූලයි. හරිද? මේක කප්පිය. හරි. වෙන මොකුත් වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික හරි. එතකොට ඉතින් දවස් 3කට කටුව කොච්චර ගියාද? ඕමනේ බලන්නේ අපි නේ. දවස් 6කට කීයද? නැත්නම් සතියකට කොච්චර ගියාද? ඒ අනුව වර්ධන වේගය හොයන්න පුළුවන්. හරි. ඒව ගැන ගණන් හදන්නේ නැහැ, බය වෙන්න එපා. මගෙන් අහනවා සිලබස් එකේ අයින් වෙච්ච පාඩම් ටික කියන්නලු. මම අද උදේ ක්ලාස් එකේ දරුවන්ට ඒ කතාව කිව්වා.
මගේ තියරි පන්තියේ මේ මම දන්නවා ඔයාලට නෙවෙයි පුතා මටත් අමාරුයි ඒක හොයන්න. නැත්ත කතාව. හරි මමත් අමාරු වෙන්නලිනේ මම සිලබස් එක අරගත්තා ඔය ආණ්ඩුවෙන් දීපු පත්‍රිකාව අරගෙන අච්චු පොත් ටිකක් ළඟට අරන් මමත් කඩදාසියක් අරන් අයියා වගේ ලියන්න පටන් ගත්තා ටිකක් කියලා යනකොට මාර ස්ට්‍රෙස් අර පොත් පෙරල බල්ල ලියලා මම වැඩේ භාගයක් කරලා නැවැත්තුවා. හැබැයි ඒක කරන්න ඕන කියලා මට ආපහු හිතුණා මොකද ඔය ඉල්ලීම ළමයි හැමෝම කරනවා. ඒ නිසා මම දවස් දෙකක් දෙන්න මට ඔයාලට තේරෙන භාෂාවෙන් මම ලියලා දෙන්නම්. හරි? අමාත්‍යාංශ මේ අපිට එවලා තියෙන තේරෙන භාෂාවෙන් නෙවෙයි. අපිටත් තේරුම් ගන්න අමාරු. දැන් මාර ප්‍රශ්නයක් උගන්වන්න ඕන එකයි නැති එකයි බේර ගන්න බෑ. දැන් අපිට එහෙමනම් ළමයි කොහොමද කරන්නේ? ඒ නිසා මම දැන් හදන්නේ පාඩම් වශයෙන් අරගෙන ඒ පාඩම තුල මේකට ටික් එක දානවා කරන්න ඕන එක ටික් එක දාන්න. මේක කරන්න මේක එපා. ඒකට කතිර දාන්න. දාලා මාතෘකා ටික කඩලෙවන්න. එහෙම හොඳයිනේ නේ? ඒක පැහැදිලි ඇති. එහෙම දාලා එවන්නම්. එතකොට ඔයා දන්නවා මේක කළ යුතු ඒවා මේව නොකළ යුතු ඒවා. ඒ අනුව ඔයා තෝරලා බේරලා ගන්න. දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගත්තොත් නම් එකක්වත් ඕනේ නැහැ. එකක්වත් ඕනේ නැහැ. මුළු පාඩම් පිටින්ම gediya පිටින්ම අයින් කරා. ඒ නිසා මම ඒක හදලා දෙන්නම්. පුළුවන් ඉක්මනට හදලා දෙන්නම්. හරි. අපි යන් ඊළඟ එකට දැන් ඇත්තටම වෙනද මේවා කතා කර හිටියේ නෑ. වෙනද ගෙලින්ම ආව වැඩ ටික කරා. දැන් මේ තියෙන මගුල් එක්ක මේ ආණ්ඩුවයි මේ එකක් අනිත් එක තමයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන රටේ තියෙන ප්‍රශ්නත් එක්ක විභාග ටික කරගන්න නෙමේ දඟලන්නේ. ඒවට උදව් වෙන්නත් ඕන අපි. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට ශාකයක වර්ධනය හා සත්වයකගේ වර්ධනයේදී බාහිරව නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණාත්මක වෙනස කුමක්ද? දෙන්නගේ පොදුවේ අහන්නේ. කවුරු වර්ධනය වුණත් ඔයාට එළියෙන් බලන්න පුළුවන්. කොහොමද කියන්නේ? ප්‍රමාණය වැඩි වීම. ප්‍රමාණය. පුතා මේ ප්‍රමාණය කිව්වම හරහටද උසටද ශාකයේ උස වැඩි වීම පත්ත සංඛ්‍යාවන්ගේ උස වැඩි වීම බර වැඩි වීම. ඇයි සතා උස යන්නේ නැද්ද? උස යනවනේ. ශාකේ හා සතාගේ උස ඔව් ඒක තමයි හොඳ. ශාකයට සීමාවක් තියෙන උස යාමේදී සීමාවක් නැහැ උස යාමේදී. අහන්නේ හැබැයි වෙනසක් නෙවෙයි කොල්ලෝ. මේ අහන්නේ වෙනසක් නෙවෙයි. මේ අහන්නේ මොකද්ද? දෙන්නගේ සමානතාවයක් අහන්නේ. හොඳම උත්තරය ශාක සහ සතුන් වර්ධනයේදී උසින් වැඩි වේ. දෙකොල්ලම උස වැඩි වෙනවා. වෙනසක් නෙවෙයි අහන්නේ හොඳේ. ශාක සහ සතුන් වර්ධනයේදී උස වැඩි වේ. ශාක සහ සතුන්ගේ උස වර්ධනයේදී වැඩි වේ. ගලපලා ලියන්න. හරි. වර්ධනයේදී සෛලවල සිදුවන වෙනස්කම් දෙක අහනවා. දැන් යන්න නෝට් එකට අපේ නෝට් එකට චුට්ටක් බලා ගන්න. මේ තියෙන්නේ සෛලයක්. උපත ලැබපු ගමම්ම සෛලයක්. අහගන්න පොඩි වෙලාවක් ඇතුළත බැක්ටීරියාවක් වගේ නම් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ප්‍රමාණයෙන් විශාල වීමට වඩා ඒකත් වෙන අතරේ මෙයාගේ එක්තරා බරක් වැඩි වෙනවා. එක්තරා බරක් මොන බරද? සෛලයේ වියලි බර. අන්න හරි. වියලි බර. හරි. ඒක වැඩි වෙන්නේ නැවත අඩු නොවන පරිදි. නැවත අඩු නොවන පරිදි. අප්‍රතිවර්ත්‍ය ලෙස වියලි බර වැඩි වේ ප්‍රමාණයෙන් විශාල වේ. ඔන්න උත්තර. හරි. එතකොට අපි නෝට් එකට යන්න. නෝට් එක දැන් ඉස්සෙල්ලා දාගෙන ඉමු. මේ රූප සටහන අඳි. අපේ කඩදාසියට යන්නේ අපි. දැම්ම යන්නේ මේ උත්තරේ ලියන්න. කඩදාසිය මේක අඳි. සෛලේ විභාජනය වීම බැරිද? බෑ. වර්ධනය එකක් විභාජන එකක්. මෙතන උඩින් පොඩ්ඩක් ලිව්වනම් හොඳයි සෛල වර්ධනය. හරි. සෛල වර්ධනය. මේක අඳින්න මේක අඳින්න. එක ප්‍රමාණයෙන් විශාල වීම මේ වෙන වෙනස්කම් ප්‍රමාණයෙන් විශාල වේ. හරි. ප්‍රමාණයෙන් විශාල වේ. අංක 2 අප්‍රතිවර්ත්‍ය ලෙස ඉක්මනට ලියන්න. අප්‍රතිවර්ත්‍ය ලෙස වියලි බර වැඩි වේ. වියලි බර වැඩි වේ. සෛල සංඛ්‍යාව වැඩි. ඔව් සර් සෛල සංඛ්‍යාව වැඩි වෙයි කියලා ගන්නේ නෑ. ඒක එන්නේ විභාජනයේදී. ඒක එන්නේ ඔයා කියන එක හරි. ඔයා කියන එක වෙන්නේ විභාජනයේදී. ඒක නෑ. විභාජනය නෙමෙයි අහන්නේ වර්ධනය අහන්නේ. ඔයාගේ උත්සාහය හොඳයි. විභාජනයේදී වෙන දෙයක් තමයි ඔය කියන්නේ. සෛල වර්ධනය ගැන වෙන එකක්. ප්‍රමාණයෙන් විශාල වීමයි අප්‍රතිවර්ත්‍ය ලෙස වියලි බර වැඩි වීමයි. කවුරු හරි ඇහුවොත් අප්‍රතිවර්ත්‍ය ලෙස යනු කුමක්ද කියලා විභාගෙට නම් අහන්නේ. ඔයාගෙන් කෙනෙක් ඇහුවොත් ඔයා එයාට කියලා දෙන්න නැවත අඩු නොවන පරිදි. නැවත අඩු වෙන්නේ නැහැ. හොඳේ. දැන් මේ ලොකු වුණා ආපහු පුංචි වෙන්නේ නැහැ. හරි. ලොකු වුණොත් ලොකු වුණාම තමයි. හරි. අප්‍රතිවර්ත්‍ය ලෙස හැඩේ වෙනස් වෙනවද? හැඩේ වෙනස් වෙනවද?
හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඔයා හරි. නමුත් ඒක අපි වර්ධනයට උදාහරණයක්සේ ගන්න නැහැ. ඒ කියන්නේ තුන්වෙනි එක විදිහට හැඩය වෙනස් වීම ගන්න නැහැ. වර්ධනය කියලා අපි අදහස් කරන්නේ ප්‍රමාණයෙන් විශාල වෙන එකයි අප්‍රතිවර්ත ලෙස වියලි බර වැඩි වෙන එකයි. ඔය දෙක තමයි වර්ධනයේ ලක්ෂණ. හරිද? ඒතර සෛල වර්ධනයේ වහිනෝ ලක්ෂණ කොහෙද පළාත? ගාල්ල මගේ ගේ වටේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මට වහිනවස් ඒක තමයි පුතේ අයියේ වහිනෝනේද මට දෙන්න පුළුවන් එකම ඔප්ෂන් එක රෙකෝඩින් එක අකුණු ගහන්න නැත්නම් නම් ප්‍රශ්නයක් නැහැ හොඳේ. අකුණු ගහන්න නැත්නම් ගැටලුවක් නැහැ. මොකද මේ අකුණු ගහනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නෑ සර් අකුණු ගන්න වයින්ෝ විතර. ඔව් එච්චරයි. ඒක අපේ ගෙවල් වටෙත් එහෙම තමයි. අපිට ගොරවන්න එහෙම ප්‍රශ්නයක් නම් පුතේ අයින් වෙන එක හොඳයි. අකුණු ගහන්න නැත්නම් කොච්චර වැස්සත් ගැටලුවක් නැහැ. සිග්නල් හොදට තියෙනම් ඔයා රැඳිලා ඉන්න. නැත්නම් රෙකෝඩින් එක දෙන්නම්. ඉතින් රෙකෝඩින් එකට වඩා අපිට කතා බහ කරලා කරන්න පුළුවන් මේකේ රැඳිලා හිටියොත්. හරි. එහෙනම් හරි. දැන් යම් ප්‍රශ්නේ උත්තරේට ඉක්මන් කරමු. 9:00 වෙලාව. පැයක් ඉවරයි. වර්ධනයේදී සෛලවල සිදුවන වෙනස් වීම දෙක දැන් ලියන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල වීම, අප්‍රතිවර්ත ලෙස වියලි බර වැඩි වීම. right. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව පෙන්වීමට සැකසු ඇටෝමක රූප සටහනක් පහත දැක්වේ. හරි. එතකොට මේ ඇටෝම මීට කලින් රූප සටහනකත් ඕගොල්ලන් දැක්ක. මම පොඩි ප්‍රැක්ටිකල් එකකට ගෙනියන්න හදන්නේ. හොඳට බලාගෙන ඉන්න. හරි. එතකොට සමහර විට පුතා මේ ප්‍රැක්ටිකල් එක මම අප්ලෝඩ් කරාම රෙකෝඩින් එක YouTube එක අල්ලනවා මාව. හරි. ඇල්ලුවහම මම කරන්නේ මොකද ප්‍රැක්ටිකල් ටික ඩිලීට් කරලා දානවා. එතකොට ඉතින් අර රෙකෝඩින් එකේ හොඳම දේ ගන්න බැරි එක වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඒක. බලමු මෙන්න මේක වගේ මතක චුට්ටක් තියෙනවා. Carbohydrates, consumption of that release carbon dioxide, transfer the potassium tube, suspend the test tube. The compound used or oxidized during respiration is called a respiratory substrate. Carbohydrates, fats, and proteins are examples of respiratory substrates. The rate of respiration can be measured in terms of gas exchange, that is, consumption of oxygen or evolution of carbon dioxide. The rate of respiration in plants can be studied in moist germinating seeds that release carbon dioxide during respiration. To do the experiment, we require a test tube, a beaker containing distilled water, germinating seeds of bean, mustard and wheat, a cork with a hole, a conical flask, measuring cylinder, freshly prepared potassium hydroxide solution, petroleum jelly, thread, and a glass delivery tube with 2 bends at right angles. Procedure. Using a spatula, place about 30 germinating bean seeds in a conical flask. Pour 4 ml of potassium hydroxide solution into a measuring cylinder. Transfer the potassium hydroxide solution from the measuring cylinder into a small test tube. Tie a cotton thread around the neck of the test tube. Suspend the test tube in the conical flask above the germinating seeds. Close. හරි. ප්‍රශ්නයක් දෙකක් අහන්න හදන්න. ඇයි ප්‍රරෝහණය වෙන බීජ ගත්තේ? ශ්වසන වේගය වැඩි. ශ්වසන වේගය වැඩි. එතකොට හොඳට යා ඔක්සිජන් ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒක වේග බොහොම වේගවත්. හරි. ඇයි KOH ගත්තේ? කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. අපි බලමු එහෙම වෙන්නේ ඇයි මොකද කියලා ඒවා බලමු. එහෙනම් ඉස්සෙල්ලා මේක බලලා දෙමුකෝ. හරි. The mouth of the conical flask with a cork. Insert one end of a delivery tube into the conical flask through the cork and dip the other in a beaker containing water. Observe the position of the water level in the delivery tube. This is the initial reading of the water level in the delivery tube. Use your finger to take some petroleum jelly.
Apply the petroleum jelly on the cork to make the apparatus airtight. Keep the apparatus undisturbed. අර ග්‍රීස් ගාපු එකට අපි කොහොමද සිංහලෙන් කියන්නේ? වායු නෑ 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 ඒ මොකක්ද ක්‍රියාවට ඒ? ක්‍රියාව වායු රෝධනය කරනවා. හරියට හරි වායු රෝධනය කිරීම නැත්නම් වායු රෝධකය හුලං ඇතුල් වෙන එක නවත්තනවා. ඇතුල් වීම හෝ පිටවීම දෙකම වෙන්න බෑ. For 2 hours. ඉතිවක් කරන්න පුළුවන් Repeat the same procedure for මොකද? ඒකට පැරපෙන ටිකක් කරන්න පුළුවන් පැරෆින් නිටි පුළුවන් ග්‍රීස් පුළුවන් ඉටිපන්දා කෙටි. පාප්ප වගේ දෙයක් පුළුවන් ක්ලේ පුළුවන් ඉටිපන්දා. mustard and ඉටිපන්දම් කිරිත් පුළුවන්. wheat. Observation. After ඔබ්සර්වේෂන් නිරීක්ෂණ දැන් පේනවා වතුර කඳක් උඩට ආවා. මේ භාජනයේ තිබ්බ වතුර කඳ උඩට ආවා. 2 hours, you will see that the level of water has risen in the delivery tube at the end dipped in the beaker of water. Note this level as the final level. Conclusion. හරි. මීට එහා සාකච්ඡාවට යන්නේ නැහැ මොකද අපිට අවශ්‍ය ටික ආපු නිසා අපි කෙලින්ම පේපර් එකට යම් පේපර් එක බලලා මේ උත්තර ටික සාකච්ඡා කරගමු ඉක්මනට. එතකොට මෙන්න මෙතනින් නැවැත්තුවේ. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව පෙන්වීමට සැකසු ඇටෝමක් රූප සටහනක් පහත දැක්වේ. ඇටෝම සඳහා ප්‍රරෝහණය වන බීජ රාශියක් යොදා ගැනීමට හේතුව දැන් මම කිව්වා ඔයා ඒක ලියලා තියෙනවා නම් හරි දාගන්න නැත්නම් ලියා ගන්න. ශ්වසන වේගය වැඩි නිසා. ඔව්. ශ්වසන වේගය වැඩිවීම ඔව් අහන්න. සර් මේ ඕකෙදි ගන්න වායුව ඔක්සිජන්ම කියලා තහවුරු කරගන්නේ කොහොමද? ඒකට පාලකයක් ඕන. අපි බලමු ඊළඟට. ඒක තියෙන මේ ප්‍රශ්නය අන්තිම හරිය. ඔයා හොඳ ප්‍රශ්නයක් අහුවේ. හරි. පැය කිහිපයකට පසු ඇටෝමේ නිරීක්ෂණ මොනවාද? ඒකත් අපි දැක්කා. වීදුරු නලය දිගේ ජල කඳක් ඉහළට ගමන් කරයි. වීදුරු නලය දිගේ වර්ණ ජලය ඉහළට ගමන් කරයි. ඔය තියෙන්නේ වර්ණ කළ ජලය කියලා නේ. මේ මෙතන තියෙනනේ වර්ණ කළ ජලය කියලා. හරි. වීදුරු නලය දිගේ වර්ණ කළ ජලය ඉහළට ගමන් කරයි. මේ මෙතෙන්ට ගිහිල්ලා තියෙන උඩට මේ ලෙවල් එකක් පේන්නේ. හරි. ඒක තමයි මේ දෙවෙනි එකට මෙතෙන්ට ලියන්නේ. තුන්වෙනි එක ඉහත ඇටෝම සඳහා උචිත පාලක ඇටෝමක රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න ඕන බලන්න රූප එන හැටි. හරි. දැන් බලන්නකෝ මේක දීලා තියෙන ඉඩ. ඔය ඉඩේ නම් අඳින්න බෑ. ඉතින් පේපර් එකේ ඔහොම වෙන්නේ නැහැ. අපි දැනට අපේ කඩදාසියට ගිහිල්ලා තව විස්තර ටිකකුත් ලියලා රූප සටහන අඳිමු. එහෙනම් එන්න නෝට් එකට දැන් අපි කතා කරන්නේ C කොටස. පළවෙනි ප්‍රශ්නේ තාම ඉන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඕනනම් C කියලා දාන්න. හරි? C කොටස. right. ඉස්සෙල්ලම මම අහනවා ශාකවල හෝ සතුන්ගේ ශ්වසන සමීකරණය. පුළුවන් අය කතා කරමු. ශ්වසන සමීකරණය. මතක නැද්ද? 174 දෙනෙක් ඉන්නවා මතක නැද්ද? ඔව් ග්ලූකෝස් C6H12O6 ධන O2 C6H12O6 ධන O2 CO2 H2 ධන ඔව් ශක්තිය කියලාත් ලියමු. ශක්තිය පිට වෙන්නේ ශක්තිය. හරි. ශ්වසන සමීකරණය ලිය. ශ්වසන සමීකරණය හැමතැනම මෙන්න මෙතනට එනවා 6ක්. මෙයාගේ හැර අනිත් තැන් වලට 6 එන්න ඕන. 6 තුලිත කරාම මේ ඔන්න වෙන පාටකින් දා 6 එන්නේ. කියන එකයි ග්ලූකෝස් කියන මාරුනාට අවුලක් නැහැ නේ. මේ දෙක මාරු කරලාද? ඔව් සර්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. මේවා මාරුනත් ගැටලුවක් නැහැ. හැබැයි පැත්ත මාරු වෙන්න බෑ. මුන් දෙන්න ඉන්න ඕන වම් පැත්තේ. අර ටික ඉන්න ඕන දකුණු පැත්තේ. සර් පැත්ත මාරු වෙලා නේද තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණේ? හරි. මේ සෙට් එක අරන් මෙහෙට දාලා මේ සෙට් එක අරහෙට දාපු ගමන් ප්‍රභා සංශ්ලේෂණය. ඔව්. සෙට් එක පිටින් මෙහෙ දාන්න ඕන. මේ සෙට් එක අරහෙ දාන්න. ප්‍රභා සංශ්ලේෂණය. හරි. මෙන්න ශ්වසනය. හරිනේ. ශ්වසන සමීකරණය. right. දැන් අහනවා කලින් ප්‍රැක්ටිකල් එකට පාලකයක්. කලින් ප්‍රැක්ටිකල් එකේ පාලකය පුතා KOH නැතුව අඳිමු. KOH නැතුව අඳිමු. ලේසි අඳින්න.
දැන් මේක මේ උත්තර කොලේම කරන්නේ හොඳේ පේපර් එකේ ඉඩ නැහැ. පේපර් එකේ ඉඩ තියෙනවා ජාතික පේපර් එකේ නම්. ඉතින් මේකේ තියලා නැහැ. ඉතින් මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. හරි. ෆ්ලාස්කුවට නමක් කියන්න. හේතු ෆ්ලාස්කුව. හේතු ෆ්ලාස්කුව. ඇබයක් ඕන සිදුරු දෙකේ ඇබයක්. සිදුරු දෙකේ ඇබයක්. ඔව් මේකට දාන වීදුරු බටේ. සිදුරු දෙකේ ඇබයක්. මම මේව පැහැදිලි කරනවා දැන්. මේකට දාන වතුර භාජනේ පොඩි වීකරයක් දාන්න. මේක ගෙන පහලට. හරි. මේකේ තියෙන ප්‍රරෝහණය වන මුම් බීජ. ඒකට ඉතින් අම්මා දන්න මේ මුම් බීජ ප්‍රරෝහණය කරන්න හැටි. වතුරේ දාලා දෙවුවනම් පැයට 6ක් 12ක් යනකොට පැලවෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් ඉන්නවනේ මට මේ මං හෙඩ්ෆෝන් එක දාගන්න ගමන් මොකද ඔයාලා කියන ඒවා මට ඇහෙන්නේ වැස්ස නිසා. එළියේ ලොකු වැස්සක් යනොත් එතකල් මේක අඳින්න මං හෙඩ්ෆෝන් එක සෙට් කරනකම්. හරි ඒ පාර පොඩ්ඩක් හරි ගියාවම කරගෙන යන්න. රයිට්. මෙතෙන්ට දාන බීම බටයක්. බීම බටයක් දාන්න හේතු මම පස්සේ කියනවා. බීම බටයක්. ඒක මෙහෙම දාන්න. සමාන කරන්න. බීම බටයක් දාන්නේ. හරි. රයිට් අහගන්න. මේ ඔක්කොම සෙට් කරලා ඉවර වෙලා වැඩේ පටන් ගන්න බීම බටේ මොකක් කරන්න ඕනද? අයින් කරන්න. නෑ. බීම බටය තියෙද්දී තද වෙන්න ගැට ගන්න. බීම බටේ බෙල්ල තද වෙන්න ගැට ගන්න මෙහෙම. කාට හරි කියන්න පුළුවන්ද ඒකට හේතුව? බීම බටයක් දාලා ඔක්කොම සෙට් කරලා අවසානට ගැට ගැහුවා. ඔව්. උදා මේ ඇබ ගහනකොට ඔව් මේ බටේ නොතිබුණා නම් මේ ඇබේ ගහනකොට මෙහෙම බුබුලු දානවා. මේක ප්‍රශ්නයක්. ඒ පාර මෙතන පීඩනයක් ඇති වෙනවනේ. ඒතර මේ ඇබේ ගහන වෙලාවට වැඩි පීඩනය පිට වෙන්න තමයි බීම බටේ තියෙන්නේ. මේවා කියලා දීලා නැද දන්නේ නැහැ. දැන් අහගමු. මේ ඇබේ ගහනකොට වැඩි පීඩනය පිට වෙන්න තමයි බීම බටේ තියෙන්නේ. ඊට පස්සේ ඕනනම් බීම බටේ ගලවලා මෙතන සීල් කරත් හරි ඊට වඩා ලේසි වැඩේ තමයි නූලක් අරන් හොද්දට තද වෙන ගැට ගන්න. දැන් තමයි වායු රෝධක වෙන්නේ. ඊට පස්සේ මේ තැන් වල වැස්ලින් ග්‍රීස් වගේ දේවල් ගාලා තිනව නම් හොඳයි. ඔන්න ඔක තමයි පාලකය. හරි. දැන් අර දරුවෙක් ඇහුවා ප්‍රශ්නයක්. ඒකට මම උත්තර දෙනවා තව පොඩ්ඩකින් නම් කරමු. එක පැත්තක නම් කරගෙන යන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඉතින් එහෙම බෑ මේ රූප සටහනේ දෙපැත්තට යන්න බෑ. හරි. නම් කරගෙන යන්න. වීදුරු නලය නැත්තම් විසර්ජක නලය.
බීකරය ජලය හේතු ප්ලාස්කුව ප්‍රරෝහණය වන මුම්බීජ හැබැය බීම බටය නූල හරි ඒ ටික නම් කරන්න බලන්න හරිනේ ඇහෙනවද ඔව් සර් හරි ඔව් සර් හරි වැස්ස නිසා මම හෙඩ්ෆෝන් එක ගත්තේ මේක මම ඇත්තට කැමති නෑ හෙඩ්ෆෝන් දාන්න මේ ඇහෙන්නේ නැත්තම් ඔයගොල්ලන් කියන ස්පීකරෙන් ඇහෙන්නේ නැති ගානට වහිනවා රයිට් එහෙනම් හරි ඒ ටික නම් කරගත්තා නූල නම් කරා එතකොට බීම බටෙන් කරන්නේ වැඩි පීඩන ඉවත් කිරීම මේ අහලා නැහැ විභාගෙට මෙතෙක් අහන්න පුළුවන් වැඩි පීඩන ඉවත් කරන්නේ බීම බටෙන් ඉවත් වුණාට පස්සේ තමයි ගැට ගහන්නේ රයිට් දැන් ඔන්න අර දරුවෙක් ඇහුවා හොඳ වැදගත් ප්‍රශ්නයක් මම අහනවා මේක පැය 5ක් 6ක් තිව්වා කියමුකෝ වතුර කඳ එනවද උඩට නැහැ සර් එන්නේ නැත්තේ ඇයි දන්නවද සමතුලිතයක් මේකේ තියෙනවා අපි ඒ සමතුලිතය ලියමු මේක ඇතුලේ තියෙනවා සමතුලිතයක් මොකද්ද බලන්න සමතුලිතය ශ්වසනයට ගන්න ඔක්සිජන් ප්‍රමාණය මෙහෙන් ගන්නවා ශ්වසනයෙන් පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ ශ්වසනයට ඔක්සිජන් ගන්නවා ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා ඒ ප්‍රමාණ දෙක මොකද වෙන්නේ සමානයි සමානයි ඒ ප්‍රමාණ දෙක සමාන නිසා මෙතන වතුර කඳක් උඩට එන්නේ නැහැ මේක ඇතුළට KOH නලය දාපු ගමන් අන්න අපිට යමක් හිතා ගන්න පුළුවන් ඔතෙන්ට KOH නලය දාපු ගමන් මොකෝ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එක දී වෙනවා මේකනේ දිය වෙනවනේ ඔව් දිය වෙච්ච ගමන් තමයි වෙනස හැදෙන්නේ දැන් හරියටි අර දරුවා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම කිව්වොත් එයාගේ ප්‍රශ්නේ තියෙන අර්ථයක් මේකෙන් හරියටම කියන්න බෑ මේ වෙන්නේ ඔක්සිජන්මද කියලා නේ මේ වෙනස එන්නේ ඔක්සිජන් නිසාමද කියන එක හරියටම කියන්න බෑ ඇත්තටම අපිට අනුමානයක් ගන්න පුළුවන් මේ දෙවෙනි උපකරණය දිහා බලන්න එතකොට අපිට හිතා ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ඔක්සිජන් ලබා ගන්නවා එහෙනම් සමතුලිතයක් ඇතිවීම නිසා මෙතන වතුර කඳ උඩට එන්නේ නැහැ. ඕක තමයි අපිට හිතා ගන්න පුළුවන්. ඒකේ අපිට එතකොට සමතුලිතයට එහෙමනම් ඔක්සිජන් තියෙන්න ඕනනේ. එතනින් තමයි නිගමනයට එන්නේ. හරි. රූප සටහන ඇඳ ගන්න අපිට එච්චර ලොකු දේවල් ලියන්න නැහැ. හරි. ඔය ටික ඔය විදිහට බලමු. right. කලින්දු ඉඳලා තියෙනව නේද කලින්දු? සංකල්ප. අද්ද නෑ සර් මෙහාට ගොරවනවනේ. ගොරවනවා. ගොරවනව නම් ඉතින් මට කියන්න බෑ ඉන්න කියලා. හැබැයි කේබල් කනෙක්ෂන් තියෙනන් තමයි ගොඩක්ම ප්‍රශ්නේ. දැන් මගේ තියෙන කේබල් කනෙක්ෂන් එක මම ෆයිබර් ලයින් එක පාවිච්චි කරලා ඒ හරහා තමයි වැඩ කරන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් එනවා. මේ ගොරවනව නම් ආරක්ෂාව තියෙන්නේ අයින් වුණත් කමක් නැහැ ගොරවනව නම්. නැත්තම් පුළුවන් උපරිමේ අල්ලගෙන ඉන්න කොහම හරි. හරි. මොකද කුරුණෑගල දත්තේ? දීමන්ත. වහින්නේ. කුරුණෑගල නෑ මයංගනේ සිලුනි. මයංගනේටත් නැද්ද? නෑ සර්. නෑනේ. අපිටම තමයි මේ ගාල්ලට වහිනව දැන් දවස් ගාණක් තිස්සේ. කොළඹ මොකද පුතේ? ජනිත් වහිනවා සර්. කොළඹ වහිනවනේ. මාතර නෑ සර්. මාතරට නෑ. අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කලින් රිසල්ට් දෙන්න පුළුවන්. රට පුරාම ළමයි ටික ඉන්න නිසා උතුරු දකුණු නැගෙනහිර ඔක්කොම යා වෙලා නෙදී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බෑ මෙච්චර ඉක්මනට වැස්ස ගැන කියන්න. හරි. එහෙනම් යන් පේපර් එකට ඉක්මන් කරමු. බලා ගන්න දෙවැනි ප්‍රශ්නෙට යන්න තියෙනවා. ඔන්න ප්‍රශ්නාංක 2. ජීවීන්ගෙන් අජීවී ද්‍රව්‍ය වෙන් කර දැක්වීමට ජීවීන්ගේ ලාක්ෂණික උපකාරී වේ. ශ්වසනය සහ සෛලීය සංවිධානයේ වැනි ලක්ෂණ දෙකකි. ඒ කියන්නේ මෙයාලා ලක්ෂණ දෙකක් ගැන අපිට කිව්වා. ශ්වසනය සහ අනිත් එක කිව්වා සෛලීය සංවිධානය. ඉහත ඡේදයේ සඳහන් නොවූ වෙනත් ජීවී ලක්ෂණ දෙකක්. ගොඩාක් ලියන්න පුළුවන්. අපි උපරිමේ ලියමු. ප්‍රජනනය වර්ධනය. කියන්න තව. හරි. අයිස්රාවය. පරිශ්‍රාවය. පෝෂණය. උත්තේජන වර්ධකීම දීප්තිතාවය හා සම හරි. උද්දීප්තතාවය හා සමායෝජනය. ඔව්. විකසනය යන්න හරි. විකසනය. දැන් එක දරුවෙක් කිව්වා මේ උත්තේජනට ප්‍රතිචාර දැක්වීම. ඒක තමයි උද්දීප්තතාවය. ලියන්න පෝෂණය, වර්ධනය, ප්‍රජනනය, උද්දීප්තතාවය. ඒවා හරි. චලනය, විකසනය. හරි. චලනය, විකසනය හරි. right. ඉඩ තියෙන ඔක්කොම ලියන්න. ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර ලිව්වට 2යි අහන්නේ. ඉතින් අපි ඔක්කොම ලියමු. සජීවී හෝ අජීවී ලෙස වෙන් කළ නොහැකි ජීව ස්වරූපයක් තමයි නියපොතු, බිත්තරය, කෙස්. අපි කියනවා හිස කෙස්. හරි. බිත්තරේ ජීවීද අජීවීද කියන්න බෑ. හරි. ඒව ගැන වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. නියපොතුත් එහෙමයි. කටර් එකෙන් කපන්න පුළුවන්. පොඩ්ඩක් හරි රිදෙන්නේ නැහැ. නියපොත්ත කපනකොට රිදෙන්නේ නැහැ. හැබැයි වර්ධනය වෙනවා. ඒ කියන්නේ ජීවීද අජීවීද මාර ප්‍රශ්නයක්. කොණ්ඩෙත් එහෙමයි. කොණ්ඩේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ ජීවී ලක්ෂණයක්. කතුරෙන් කපන්න පුළුවන්. රිදෙන්නේ නැහැ. එහෙනම් ඒක ජීවී ලක්ෂණය. අන්න ඒ වගේ ඒවා ලියන්න. හිසකෙස්, නියපොතු, බිත්තරය ඒ වගේ ඒවා. සෛලීය ශ්වසනයේදී බිඳහෙළන මොනොසැකරයිඩය පට්ටලේසි. මොකද්ද? ග්ලූකෝස්. දැන් අපි ලියුවේ සමීකරණේ. අපි ලියුවේ සමීකරණේ ග්ලූකෝස්. සූත්‍රය ලිව්වත් හරි ආ. සූත්‍රය ලිව්වත් හරි. මම පොඩි නෝට් එකකට යන්න මට හිතුණා නිකන්. කමන්න එහෙම හිතුනොත් යන්නම ඕන. ඒක හැටි. එහෙම ගියොත් තමයි වැඩේ ගොඩ යන්නේ. කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය නිකන් බලමුද? ලියා ගන්න අර ප්‍රශ්නාංක 2 දාලා. දෙක ප්‍රශ්නාංක 2. කාබෝහයිඩ්‍රේට් මේ නිකන් අහුවෙච්ච තැන අපි කතා කරනවා. ඒකනේ රිවිෂන් එකේ හැටි. කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය මේ ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ්. right. මොනොසැකරයිඩ් එක්සැම්පල් උදාහරණ glucose, fructose, galactose. පටගල් ලියා ගන්න ඔන්න ඔය විදියට. ඩයිසැකරයිඩ් maltose, lactose, sucrose. මම ඔන්න කෙටියෙන් ලිව්වා. maltose, lactose, sucrose. පටගල් ලියන්න ප්‍රශ්නාංක 2 දැම්ම chart එකක් ගැහුවා. මේ අඩි රූල නම් මගුල් මුකුත් ඕනේ නැහැ. MDP monosaccharide, disaccharide, polysaccharide. MDP දාන්න. ඊළඟට පිෂ්ඨය ඊට පස්සේ glycogen. හරි. ඒක නම් ගොඩක් අයට මතකයි හොඳට නේද? glycogen. හරි. ඒක දාගන්න. උතරින් එහා අපි කතා කරන්න යන්නේ පිෂ්ඨය, අඩංගු තැන්, සෙලියුලෝස්, ශාකසෛල බිත්තිය, ග්ලයිකෝජන්, සත්වක්මාව, ඒ වගේ ගොඩක් තියෙනවා. මෝල්ටෝස් ධාන්‍ය වර්ග, ලැක්ටෝස් කිරිවල, සුක්‍රෝස් තියෙනවා ගොඩක් වෙලාවට උග්ගස් වල, බීට් වල එහෙම නේ. ග්ලූකෝස් ඉදුණු පළතුරු, ෆ්‍රුක්ටෝස් ඉදුණු පළතුරු, ගැලැක්ටෝස් කිරිවල. ඒවා ටිකක් පොඩ පාඩම් කරලා තියාගන්න. හරි. නිකමට ඔය අහුවෙච්ච තැන සාකච්ඡා කරන්න එපා. රිවිෂන් එකේ ස්වභාවය ඒකයි. හරි. අපරාධය අද 10 දෙනෙක් 15 දෙනෙක් විතරම දැන් මේ වෙනකොට අයින් වුණා. දැස්ස ප්‍රශ්නයක් කමන්නේ රෙකෝඩින් එක දෙමු. මගේ රෙකෝඩින් එක බලලා තියෙනවා. එදා ක්ලාස් හිටපු ළමයින්ට වඩා වැඩි ප්‍රමාණයක්. එදා ක්ලාස් හිටියා 245ක් විතර. රෙකෝඩින් එක බලලා තිබ්බත් ඊයේ වෙනකොට 300ක් විතර. සමහරට ක්ලාස් එකට නොඑන්න එක හේතුවක් වෙන්නේ රෙකෝඩින් එක දැමීම. නමුත් අය කිරීම කරනකොට රෙකෝඩින් එක දෙන්නෙත් යම් පිළිවෙලකට ක්‍රමයකට ඒ ගැන දැනුවත් කිරීම සේරම WhatsApp group හරහා කරනවා. දැන් වෙලාව නාස්ති කරන්න නැතුව යන්න. සෛලවල ව්‍යුහමය සංඝටක සෑදීමට උපකාර වන ප්‍රධාන කාබනික සංයෝග 3ක් හරි කල්පනාවෙන් කියවලා බලන්න. සෛලවල වෙන්නත් ඕන, ව්‍යුහමය සංඝටක වෙන්නත් ඕන, කාබනික සංයෝග 3ක් ලියන්නත් ඕන. අන්න බලන්න ෆිල්ටර් කරපු හැටි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්. හොඳයි. අපි උත්තරේ ලියන අතරේ ඔතනම පේපර් එකේ මුණාට කමක් නැහැ. අපි නිකන් ගමු මෙහෙම.
කාබෝහයිඩ්‍රේටයක් නේ සෙලියුලෝස්. දැන් පොඩ්ඩකට කලින් එළියුවේ. එතකොට සෙලියුලෝස් වලින් හැදිච්ච නැත්නම් කාබෝහයිඩ්‍රේට වලින් හැදිච්ච ව්‍යුහය කියන්නේ සෛල බිත්තිය. සෛල බිත්තිය. පිටිය. ඔව් සෛල බිත්තිය. මම මෙන්න මෙහෙම ලියාගත්තා නම් හොඳයි ඔය උත්තරේ ළඟම. කාබෝහයිඩ්‍රේට සෛල බිත්තිය. හරි. ඒකට හොඳ උදාහරණයක් කාබෝහයිඩ්‍රේට් එකක් තමයි සෙලියුලෝස්. සෙලියුලෝස් වලින් සෛල බිත්තිය. තව උත්තරයක් මට ඇහුණා කියනවා ප්‍රෝටීන්. ප්‍රෝටීන් වලින් ගොඩ නැගෙනවා ප්ලාස්ම පටලය. ව්‍යුහමය සංඝටකයක්. ප්ලාස්ම පටලය ව්‍යුහයක් කියලා කියන්නේ මේ බිත්තිය සෛල බිත්තිය ව්‍යුහයක් ප්ලාස්ම පටලය එතකොට සෛල ප්ලාස්මය ව්‍යුහනේ. ඒවා හැදෙන්නේ මෙන්න මේ කියුටින් නැමැති පටලයට පොලිස් පොල්ලක් ගන්න පුළුවන්. ඔව් ඔව් මම මෙතන ඔයා කියන එක හරි. දැන් මෙතට ලිපිඩ දැම්මොත් ඒත් ප්ලාස්ම පටලය ගන්න පුළුවන්. එන්සයිම් එන්සයිම ඔව් එන්සයිම ගොඩ නගන්න ප්‍රෝටීන සහාය වෙනවනේ. රයිට්. මෙතෙන්ට ඒකක් දාමු. එන්සයිම. හෝමෝනනේ. ඒවත් පුළුවන්. ඔය ඇති ඉතින් වැඩිය මේව කරගෙන අවුල් කරගන්න එපා. ලිපිඩ වලින් ප්ලාස්ම පටලෙත් හැදෙනවා. ෆොස්ෆොලිපිඩ කියලා කියන්නේ. හොඳයි. අන්න ඒ ටික දාගමු. මේ අපේ උත්තරේට බලාපොරොත්තු වෙන්නේ මුන් තුන් දෙනා විතරයි. මේ තුන විතරයි බලාපොරොත්තු වෙන්නේ. මේව අපි අමතරව ලිව්වා අපේ දැනුමට. රයිට්. ඉස්සරහට යන්න. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කාබනික ද්‍රව්‍ය හඳුන්වන නම එන්සයිම්. එන්සයිම. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කාබනික ද්‍රව්‍ය හඳුන්වන නම එන්සයිම. හරි. පොඩ්ඩක් අපි නෝට් එකට යන් එන්සයිම ටිකක් මතක් කරගමු. ප්‍රශ්නාංකය අපි දාලා තියෙන්නේ. පුළුවන් නම් ලියන්න බලන්න මේ එන්සයිම ටික. හරි. පිෂ්ඨය නෑ මම දෙන්නේ මේක. ඔයා එන්සයිම මේ උඩි ලියන්න ඕන. පිෂ්ඨය පත් කරනවා සුක්‍රෝස් නැත්නම් මෝල්ටෝස් බවට. හරි. මෝල්ටෝස් බවට. එන්සයිමේ ලියන්න. හරි. මෝල්ටෝස් පත් කරනවා ග්ලූකෝස් බවට. එන්සයිමේ නම ලියන්න බලන්න. ඊතලේ උඩ ලියන්න. බලමු මතකද කියලා. ඊළඟට ප්‍රෝටීන පත් කරනවා පොලිපෙප්ටයිඩ බවට. පොලිපෙප්ටයිඩ බවට. මේක 10 අයට වඩා 11 අයට පහසු වෙයි. 10 අයටත් මුල හරිය දෙවෙනි තුන්වෙනි එක නම් 10 අයට සමහරට අපහසු වෙන්න පුළුවන් ආර්ජීන පද්ධතිය ඉගෙන ගත්තේ නැති නිසා. පොලිපෙප්ටයිඩ පත් කරනවා ඇමයිනෝ අම්ල බවට. මම මේ නිකම් මට මතක් වෙන ඒවා ටිකක් ලිව්වේ. ඇමයිනෝ අම්ල. ඔය ඇති වගේ. නිකන් අහන්න කියන්න බෑ. විභාගෙට ඔය නිකන්නේ ප්‍රශ්න ටිකක් දාලා දෙන්න. ටයලින් හරි. මෝල්ටෝස් ග්ලූකෝස් මෝල්ටේස් මගින් ග්ලූකෝස් බවට පත් හරි හරි පාඩම් කරලා තියන්නේ නේ හොඳයි මෝල්ටේස් හොඳයි හරි ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් ප්‍රෝටීන ඇමයිලේස් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා බෑ තව ටිකක් කල්පනා කරන්න ඇමයිලේස් නෙමෙයි ඇමයිනෝ අම්ල කියලා එන්සයිමයක් නැහැ පෙප්සින් අන්න හරි පෙප්සින් ආහාර මාර්ගයේ තියෙන්නේ ආමාශයේ තියෙන්නේ පෙප්සින් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල trypsin peptidase මං කියලා තියෙනවා අච්චු පොත් එහෙම ළඟින් තියාගන්න කියලා විශේෂයෙන්ම 11 අයට පොත් අතරම ඒගොල්ලන්ට පටපට ගාලා පොත එහා මෙහා පෙරලලා හොයන්න පුළුවන් මේවා අයින් කරලා නැහැ පුතා සිලබස් එකෙන් අමුෙම දාලා තියෙන ලේසි දේවල් හරි අපේ කඩදාසිය ඔය ලිව්වේ තව ගොඩක් ලියන්න පුළුවන් තව 6-7ක් ලියන්න පුළුවන් පාඩම් කරගත යුතු ඒවා ඉදිරියේදී හමු වේවි අපි ඒවා ඉදිරියේදී බලමු හරි අපි නැවත ප්‍රශ්න පත්‍රයට යනවා ඉස්සරහට ප්‍රැක්ටිකල් කීපයක් බලන්නත් තියෙනවා ඉහත ඔබ සඳහන් කළ ද්‍රවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආදර්ශනය කිරීමට ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව ආදර්ශනය කිරීමට ඔබට පවරා ඇත පිෂ්ඨ ද්‍රාවණයක් කේට ඇමයිලේස් ද්‍රාවණයක් අයොඩීන් ද්‍රාවණයක් හා සුදු පිඟන් ගඩොලක් විරාම ඝටිකාවක් ඔබට සපයා ඇතනම් ක්‍රියාකාරකම සිදු කරන ආකාරය පියවර තුනකින් විස්තර කරන්න. මේක තරම් ගොන් ප්‍රැක්ටිකල් එකක් සිලබස් එකේ කොහෙවත් නැහැ. හරි. අන්තිම මෝඩ ප්‍රැක්ටිකල් එකක් දැන් 10 11
අයනේ මෙතන ඉන්නේ. හරි. ඒ අය හැමෝම මේ ප්‍රැක්ටිකල් එක ගැන ඉගෙන ගත්තානේ. මම දැන් ඒක ඉස්සෙල්ලා කියලා දෙනවා. කියලා දීලා ලෝකෙ මිනිස්සු මේ ප්‍රැක්ටිකල් එක කරන්න හැටි පෙන්නනවා. එතකොට හිතේ අපි කොච්චර ගොන්ද කියලා. මේ බලා ගන්න. අපි කරන්නේ මොකක්ද දන්නවද? අපි කරන්නේ කෙල ටිකක් ගන්නවා, කේටය ටිකක් ගන්නවා එක නලයකට. කේටය අනිත් එකට දානවා පිෂ්ඨ ද්‍රාවණය. හරි? මේ දෙක එකතු කරනවා නේ. එකතු කරලා මෙහෙම එකක් හදනවා. ඔහොම එකක් හදනවා. මතකනේ ඔයගොල්ලන්ට? මේකේ භාගයන් දීමු. හරි. මේ දෙක එකතු කරලා මේ ලොකු එක හැදුවා. මේකේ තියෙන්නේ මොකද්ද? කේටය, කෙල. මේකේ තියෙන්නේ මොකද්ද? පිෂ්ඨ ද්‍රාවණය. මේ දෙක මික්ස් කරා. ඊළඟට සුදු පිඟන් අඩොලක් ගත්තා. අරන් මොකද්ද කරන්නේ? මේකෙන් බිඳුවක් දැම්මා. අයඩීන් බිඳුවක් දැම්මා. පළවෙනි ඩ්‍රොප් එකේ. දෙවෙනි ඩ්‍රොප් එක විනාඩි 2කට පස්සේ මේකෙන් බිඳුවක් දැම්මා. අරගෙන අයඩීන් වලින් බිඳුවක් දැම්මා. අවසාන හරියට යනකොට 10 වෙනි බිඳුවට විතර යනකොට මොකද වෙන්නේ? දම් පාට අඩු වෙලා දුඹුරු පාටට ඔව්. ඒ කියන්නේ පළවෙනි බිඳුවට නම් අයඩීන් වැටෙනකොටම නිල් පාටයි. අන්තිම හරියට යනකොට නිල් පාට වෙන්නේ නැහැ. හේතුව කේටය විසින් පිෂ්ඨය ජීර්ණය කළා. මේක එන අමාරු වැඩන්නේ මොන බන වෙන රටවල් වල මේ ප්‍රැක්ටිකල් ළමයින්ට උගන්වන්න හැටි බලමු. හරි බන කොච්චර සරලද කියලා. සර් කීයටද ක්ලාස් එක 11ට කිට්ටු වෙයි ආ. හරි මොන බන් මේක. To do an මෙතන ඉඳන් බලමු. ඔය ටික අදාළ නැහැ එච්චර. අයඩින් වැටෙන්නේ පිෂ්ඨ ද්‍රාවණයට. Hi, good morning. Today we are going to do an experiment to prove that saliva acts on floor. පිෂ්ඨ ද්‍රාවණයට අයඩින් දැම්මම නිල් පාට වුණා. මොන දැන් For තමයි doing ප්‍රැක්ටිකල් this එක පටන් ගන්න. experiment, we need some materials such as starch powder, 4 test tubes, dropper, and iodine solution. First, we have to prepare starch solution. For this, take a pinch of starch in a test tube. පිටි. පාම් පිටි. Add little water to it. ඒ ඩිස්ටිල් වෝටර් ආසුති ජලය. Shake well. This is starch solution. අයඩින්. Then add 3 drops of iodine solution. අයඩින් වල පාට මොකක් කියලාද කියන්නේ ඔය අහන විභාගෙට. අයඩින් වල පාට රතු දුඹුරු පාට. හොඳේ. ඔන්න බලා ගන්න රතු දුඹුරුයි. Then add 3 drops of iodine solution to it and observe carefully. නිල් පාට වෙනවද? පේන. What will happen? Starch solution turns into blue-black color. Why does it occur? Already we know that iodine solution is the starch indicator. Starch gives blue-black color in the presence of iodine solution. දැන් පේනවද මේකේ කේටය ඇතුල් කරනවා. කේටය එකතු කරනවා. මේක කවදාවත් මං හිතන්නේ ඉස්කෝලේ කරලා නැතුව ඇති මේ මහදීසිය දැන් තමයි කරලා ඇත්තේ. Collect a teaspoon of saliva into a test tube. දැන් බලන්න පිඟන් ගඩොල් කතා මුකුත් නැහැ. දැක්කද? මෙයා කෙලින්ම අර මිශ්‍රණය ගන්නෙ. මොන බාන කරන වැඩේ. Take 2 clean test tubes and
මේකේ පුතේ කේටය නෑ හොඳේ. මේකේ තියෙන්නේ පිෂ්ඨයයි අයඩීනුයි මික්ස් කරලා තියෙන්නේ. And add 5 ml of starch solution in both the test tubes. ලීටර් 5ක් විතර දෙකටම දාගන්න. ආසන්නව සමානවම දාගත්තා. අන්න ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන කේටය. කේටය දානවා එකකට. Add a teaspoon of saliva into one test tube. And do not add any into another test tube. අනිත් එකට මොකද කරන්න ඕන? හරිනම් මේක කරයිද මට මතක නැහැ. මොකද කරන්න ඕන? දැන් පරිමා වෙනස් වුණානේ. කියන්න යෝජනාවක්. මොකද කරන්න ඕන? ආශ්‍රිත ජලය දාන්න ඕනේ. Leave them few minutes and observe carefully. ඔන්න වෙනස බලන්න. කේටය දාපු එකේ නිල් පාට ගතිය අඩු වෙගෙන යනවා හේතුව පිෂ්ඨය ජීර්ණ වෙන්න නිසා අනිත් එකේ නිල් පාට ගතිය තියෙනවා. හරිද? පිඟන් ගඩොල් කතා ඒවා මේවා කිසිම දෙයක් නැහැ. අපි දුක් විඳිනවා පිඟන් ගඩොලක් කරන් පැය භාගයක් තිස්සේ බිඳු 30 අපේ සිලබස් එකට වඩා ඒක කරපු විදිය වෙනස්. නමුත් ඉතින් අපි ඒකත් හිතේ තියාගෙන අපි උත්තර ලියන්න ඕන හරි ක්‍රමයට හරි විදියට. ඒ නිසා අපි අපේ ක්‍රමයට යන් රයිට්. එහෙනම් ලියමු ටක් ගාලා. මොකද්ද ලියන්න ඕන බලන්න. කියන්න බන් පියවරක්. ඉෂ්ට ද්‍රාවණයෙන් සාම්පලයක් ගැන සමාන පරිමාවක් කේට ඇමයිලේස් එකතු කිරීම. පළවෙනි එක හරියට හරි. ලියන්නේ අන්න ලියපු නැති අය ලියා ගන්න අංක 1 පළවෙනි එක. පිෂ්ඨ පරිමාවක් ගෙන කේට එකතු කිරීම. මොන සරලව කිව්වා. පළවෙනි එක. ඊට පස්සේ මිශ්‍රණයෙන් බිඳුවක් ගැන සුදු පිගන් ගඩොල මත තබා අයඩීන් බිඳුවක් දැමීම. දෙවෙනි එකට නේ. ඔව් සර්. හරි. දෙවෙනි එකත් හරි. දෙවෙනි එකට ලියන්න පුළුවන් සුදු පිඟන් ගඩොලක් මතට මිශ්‍රණ බිඳුවක් දමා අයඩින් දැමීම. ඊට පස්සේ තුන්වෙනි එක සෑම මිනිත්තු දෙකකටම වරක් මිශ්‍රණයෙන් බිඳුවක් ගැන සුදු පිගන් ගඩොල මත තබා අයඩින් බිඳුවක් දමා වර්ණ විපර්යාසය නිරීක්ෂණය කිරීම. එච්චර ලියන්න ඉඩ තියෙද පුතේ? ඉඩ මදි සර්. ඉඩ මදි. ඔව් ඒක තමයි. එතකොට ඕක ප්‍රශ්නයක් වෙනවා අපිට. අපි දී ඇති ඉඩකඩ තුල ප්‍රමාණාත්මක උත්තරයක් ලියන්න ඕන. ඔයාගේ පළවෙනි උත්තර දෙකට නම් ඉඩ ඇති වෙයි වගේ. තුන්වෙනි එකට මෙහෙම ලියන්න පුළුවන්. මෙම ක්‍රියාව නැවත නැවත සිදු කිරීම. හරි. දැන් ආයි කියනවා පළවෙනි උත්තරේ පිෂ්ඨ ද්‍රාවණය සහ කේට ද්‍රාවණ මිශ්‍රණයක් සාදා ගැනීම. ඔන්න එක විදියක් ඔය. පිෂ්ඨය සහ කේට ද්‍රාවණ මිශ්‍රණයක් සාදා ගැනීම. එක. දෙවෙනි එක එම ද්‍රාවණයෙන් බිඳුවක් සුදු පිඟන් ගඩොලක් මතට දමා අයඩින් එක් කිරීම. නැත්නම් ද්‍රාවණයෙන් බිඳුවක් පිඟන් ගඩොල මතට දමා අයඩින් එක් කිරීම. තුන්වෙනි එක එම පියවර නැවත නැවත සිදු කිරීම. හරි ඒ ඇති. හොඳයි. කෙටියෙන් ලියන්න බලමු අපි මොකද දීලා තියෙන ඉඩකඩ ඇතුලේ. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කාබනිකට ආයක කරානේ අපි ඊළඟට යට කොටසට යන්න ඕන. තුන්වෙනි එක. ජීවය සම්බන්ධ ජලය සතු සුවිශේෂී ලක්ෂණ දෙකක් සඳහන් කර ඒවා වැදගත් වන ආකාරය ලියන්න හරි ලේසි. එක ලක්ෂණයක් තමයි ගලා යාම. මෙන්න මෙතෙන්ට ගලා යාම වැදගත් වන ආකාරය ද්‍රව්‍ය පරිවාහනය සඳහා ද්‍රව්‍ය පරිවාහනය. වැදගත් වන ආකාරය ද්‍රව්‍ය පරිවාහනය. හරි. මොකද ද්‍රාවක ගුණය ගන්න බෑද ද්‍රව්‍ය පරිවහනයට? පුළුවන් දෙකම පුළුවන්. හරි. සිසිලනකාරක ගුණය රුධිර සංසරණයේදී අභ්‍යන්තර ඉන්ද්‍රිය සිසිල් කිරීමට පුළුවන්. නැත්තම් දේහ උෂ්ණත්වය නියතව පවත්වාගෙන යාම. ලක්ෂණය සිසිලනකාරක ගුණය වැදගත් වන ආකාරය මෙන්න මෙතෙන්ට උෂ්ණත්වය නියතව පවත්වාගෙන යාම. නැත්තම් දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. මෙතෙන්ට සිසිලනකාරක ගුණය. මේකට දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. හරිනේ? වැදගත් වන ආකාරය. හරි. අපි ඉක්මනට යන් තුන්වෙනි ප්‍රශ්නය. අද මේ වැඩේ ඉවර කරලා අපි නතර කරමු. අපේ වෙලාව හරියයි ගානට ප්‍රමාණවත් වේවි. අපි යම් ප්‍රශ්නේ දිහා බලන්න අසම්පූර්ණ වගුව සම්පූර්ණ කරන්න මම ඊට කලින් යනවා මගේ නෝට් එකකට. ප්‍රශ්න අංක 3. මට මෙන්න මේවා පැහැදිලි කරන්න ඕන.
19:39 right ලියා ගන්න ඉක්මනට කඩදාසිය ගත්තා ලියා ගත්තා මෙන්න මේව පැහැදිලි කරන්න ඕන යන් කේ මොකද්ද පොදු වචනේ මං අහන්නේ පොටෑසියම් නේ මං අහන්නේ කේ කියන්නේ මොකක්ද මූලද්‍රව්‍ය සංකේතය ඔව් මූලද්‍රව්‍ය සංකේතය සංකේතය කියලා කෙටියෙන් ලියන්න සංකේතය 19 මොකක්ද පරමාණු ක්‍රමාංකය උඩ ස්කන්ධ ක්‍රමාංකය ඔව් ස්කන්ධ ක්‍රමාංකය ලියන්න ඉක්මනට හරි වෙන පාට පෑනක් හොයාගන්න පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගණන ස්කන්ධ ක්‍රමාංකයටක් ගාලා කියන්න මේ වගේ එකක් කියන්න ප්‍රෝටෝන ගණන නම් මේක මොකක්ද ප්‍රෝටෝන ධන නියුට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන ඔව් හරි ඉලෙක්ට්‍රෝන ගන්න නැහැ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුව ගන්න ප්‍රෝටෝන ධන නියුට්‍රෝන ගන්න ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්න පුළුවන් නේ ඉලෙක්ට්‍රෝන පිට ගන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්නත් පුළුවන් ඒ නිසා ඉලෙක්ට්‍රෝනත් එක්ක කතා කරන්නේ නැහැ ප්‍රෝටෝන නියුට්‍රෝන ගන්න තමයි ස්කන්ධ ක්‍රමාංකය මෙතන ප්‍රෝටෝන ගන්න අතන සංකේතය ඔන්න සම්මත ක්‍රමය හොඳේ සම්මත ක්‍රමය විභාගයට අහනවා පරමාණු ක්‍රමාංකය anu කුමක්ද ඔයා නිකම් p ගන්න කියලා ලිව්වොත් ලකුණු නැහැ මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගන්න පරමාණු ක්‍රමාංකය වේ මල් දාලා ලියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන ලස්සන කරලා ලියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන හැඩ දාලා ලියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන ඒක තමයි විභාග ක්‍රමය හැබැයි අන්තිමට ලියලා තියෙන්නේ මොකක්ද දන්නවද ප්‍රෝටෝන ගන්න ගැන තමයි ඒකනේ හැටි ස්කන්ධ ක්‍රමාංකය anu කුමක්ද මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව ස්කන්ධ ක්‍රමාංකය වේ හරි ඒවා අර්ථ දැක්වීම right දැන් මම අහන ප්‍රශ්නයක් 39න් 19 අඩු කරොත් ලැබෙන්නේ මොනවද කියන්නේ මොන අංශුද ලැබෙන්නේ නියුට්‍රෝන හොයන්න පුළුවන් නේ p ධන n ගෙන් p අඩු කරන්න ඒක නෙමෙයි කියන්නේ p ධන n ගෙන් p අඩු කරන්න n හොයන්න පුළුවන් ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ ඍණ පරමාණුක ක්‍රමාංකයේ සමානයි නියුට්‍රෝන හරි එක එක විදිහට හිතන්න සමීකරණ හදා ගන්න පුළුවන් මම මේ නිකන් ඒක හිතන්න ඔයාට පැත්තක් කිව්වේ හරි අපි යන් ඉදිරියට මූලද්‍රව්‍ය Mg මැග්නීසියම් 12.24 ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 2.8යි 12 තමයි කඩලා දාන්නේ 2.8යි කියලා සංයුජතාවය කියන්නේ අවසාන ශක්ති මට්ටමට වෙන දේ අවසාන ශක්ති මට්ටමට වෙන දේ කියන මැග්නීසියම්ගේ මොකද්ද වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා එහෙනම් සංයුතාව දෙකයි කැල්සියම් 20.40 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ 2.8 අවසානයේට දෙකේ ඉලක්කම ඒ නිසා සංයුතාව දෙකයි ක්ලෝරින් 17.35 17ාවේ 2.87 අවසාන ශක්ති මට්ටමට වෙන දේ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා එකක් ගන්නව නම් එකයි සංයුජතාව මතක තියාගන්න පුතේ සංයුජතාවයට ඉලක්කමක් විතරයි සංයුජතාවයට ලකුණු නැහැ ධන ඍණ නැහැ ඒ තියෙන්නේ අයන වලට සංයුජතාවයට ධන ඍණ නැහැ හොඳේ හරි ඔක්සිජන් 816 එතකොට 2.6 ඔව් අවසාන ශක්ති මට්ටමට වෙන දේ බලන්න දෙකක් ගන්නවා එහෙනම් දෙකයි සංයුජතාව x කියලා නොදන්නා පරමාණුවක් 2.8යි 1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සංයුතාව එකයි ඔතනම පේපර් එක print කරපු අයට ලියා ගන්න පුළුවන් පැත්තකින් තරු ලකුණක් දාලා සංයුජතාවයට අගයක් ඇති නමුත් නැත්නම් අනිත් අය කඩදාසිය ලියන්න සංයුජතාවයට අගයක් ඇති නමුත් ලකුණක් නැත සංයුජතාවයට අගයක් ඇති නමුත් ලකුණක් නැහැ හරිද right දැන් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා chat එකේ අර ස්ලිප් එකකින් payments කරාට පස්සේ එයාට දෙනවද password එක කියලා අනිවාර්යෙන් දෙනවා මොකද එයා ස්ලිප් එකෙන් payment කරලා මට WhatsApp කරන්න ඕනේ අර number එකට ඒ එන receipt එක බලලා අපි check කරලා එයාට password එක අපි එවනවා හරිද මේ password එක අන්සතු කරන්න එපා ඒක අන්සතු කරොත් ඔයාට එන්න බෑ යාළුවට එන්න පුළුවන් හරි ඉහත වගු ඇසුරෙන් පහත සංයෝග වල රසායනික සූත්‍රය ලියන්න ඇලුමිනියම් ඔක්සයිඩ් කොහොමද කරන්නේ ඔව් ඇලුමිනියම්ගේ සංයුජතාව 3යි දැන් සංයුජතා තීරුවෙන් බලන්න ඇලුමිනියම් 3යි ඔක්සිජන්ගේ 2යි මොකද කරන්නේ අන්තිමට මේ 3යි 2යි සංයුජතා මාරු කරනෝනේ මේක මේ පැත්තට මේක මේ පැත්තට එතකොට Al2O3 හරි ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3
Al2O3 මේ නෝට් එක ඕනේ නැහැ පුතේ. ඒක ඕන වෙන්නේ අපිට මනසේ මවා ගන්න. මේක ලිව්වහම ඇති Al2O3. right. අපි ඊළඟ එකට යන් calcium chloride. calcium chloride. CaCl2. CaCl2. එතකොට ඒක හොයාගත්තේ මෙහෙමයි. CaCl Ca දෙකයි Cl එකයි මාරු කරා Ca1 Cl2 කියන්නේ නැහැ නේ 1 කියන්නේ නැහැ CaCl2 හරි මෙයාගේ සංයුතතාවය මම මේ නිකන් අහන්නේ කාබන්ගේ 4යි ඔක්සිජන්ගේ 2යි දැන් මොකෝ කරන්නේ මාරු කරන්න කලින් වැඩක් තියෙනවා මේ කපන්න එකේ වයි එකයි දෙකේ දෙකයි ඔය ඉස්සෙල්ලම සුළු කරන්න සරල අනුපාතයට එන්න එකට එක කියන අනුපාතයට එන්න හරි දැන් හරි CO2 කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ එහෙමයි හරිද එතකොට හැමතිස්සෙම මාරු කරන්නේ මාරු කරන්න කලින් බලන්න ඕන සරල අනුපාතය කීයද කියලා නැත්තම් සරල අනුපාතය හදලා ඕන උඩට යන්න රයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යන් ලේසි x වල ආවර්තිතා වගුවේ පිහිටීම ලියන්න ඉතාම පහසු ප්‍රශ්න මේවා අහගෙන ඉන්න ආවර්තිතා වගුවක් ගත්තාම බලා ගන්න හරි මේවා අඳින්න එපා ලේසි මම ටක් ගාලා කියලා දෙන්නම් ආවර්තිතා වගුවක් මෙහෙම ගත්තාට පස්සේ හරිද මෙහෙම ගත්ත ඕන්න මම පටපට ගාලා ඇන්දා මෙහෙම අඳින්න ඔයාලට පුළුවන් වෙන්න ඕන මේ විභාගෙදි මොකද මම විභාගෙ ලඟ වුණාම කියන්නම් කොලයක් හදා ගන්න ඕන වෙනම විභාගෙට කලින් ගෙදරදී නෙමෙයි හදන්නේ මේ වෙලාවට හදන්නේ හරි අපිට මේ පැත්තට ලැබෙන්නේ කාණ්ඩාංක කොහොම මතක් කරන මුලින් ඉඳන් හරි රිවිෂන් එකක් නේ කර මේ පැත්තට ලැබෙන්නේ කාණ්ඩාංක මේවා හැබැයි ඉස්සරහට මතක් වෙන්නේ නැහැ මුල් දවස්වල මතක් කරාට මේ පැත්තට ලැබෙන්නේ ආවර්තාංක මේවා ලියන්නේ රෝම ඉලක්කමෙන් මේවා ලියන්නේ අරාබි ඉලක්කමෙන් මෙන්න මෙයාට හිමි අංක දෙකක් තියෙනවා නේ මේ කොටුවට හිමි අංක දෙකක් තුන්වන ආවර්තයේ හතරවෙනි කාණ්ඩේ ඒ දෙක මාරු කරලා කිව්වට කමක් නැහැ හතරවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තය මෙයා ගැන කිය දෙවෙනි ආවර්තයේ ඔව් පස්වෙනි හයවෙනි කාණ්ඩේ දෙවෙනි ආවර්තයේ හයවෙනි කාණ්ඩේ හොඳයි ඒව මතක් කරගමු මේක ගැන කිය දෙවෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩේ දෙවෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩේ මෙන්න මේක පළවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ පළවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ හොඳයි දැන් මම කියලා තියෙනවා මයික් ඕෆ් කරන් හරි කමක් නැහැ තමන්ගේ උත්තරේ තමන් දෙන්නේ එතකොට මනස ඇතුලෙන් යනවා රයිට් අහගෙන ඉන්න උදා මෙහෙමයි මේ ඉලක්කම සමානයි හැමතිස්සෙම මේක ඇතුලේ ලියන ඉලක්කම් ගණන්ට උදාහරණයක් කියන්නම් මෙතන දෙක නම් ඔයා ස්පේස් දෙකක් මෙතන තියන්න ඕන කමාවක් දාලා ස්පේස් දෙකක් තියන්න ඕන හරි දැන් මගේ ප්‍රශ්නය මුලට එන්නේ අනිවාර්යෙන් දෙකනේ ඊළඟ එක එන්නේ මෙන්න මේක මේ ඉලක්කම අන්තිමට වෙන්නේ දෙක මෙතන ස්පේස් කීයක් තියන්න ඕනද මෙතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට ස්පේස් කීයක් තියන්න තුනක් තියන්න තුනක් 1යි 2යි 3ක් තියන්න මෙතන 3නේ 3ක් තියන්න අන්තිම ඉලක්කම 6 දාන්න මෙතන 6නේ අන්තිම ඉලක්කම 6 එහෙනම් 2යි 8යි 6යි හරි 2යි 8යි 6යි 2යි 8 අපි දන්නවනේ නේද 2යි 8යි 6යි ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන හැටි අපි ගමු මේ හරිය මෙතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද බලන්න ඉලක්කම් කීයද කියලා මෙතනින් බලන්න දෙකයි ස්පේස් දෙකයි ස්පේස් දෙකයි අන්තිමට 8 ඔව් දෙකයි 8 කොච්චර ලේසිද බලන්න අපි ගමු අන්තිමයා මෙයා ස්පේස් කීයද එතන මම ලොකු 4යි 1යි 2යි 3යි 4යි නේ 4ක් තියන්න මේකෙලි ඉන්නේ හිටියේ මම මේ පොඩ්ඩක් 2යි 8යි 2යි ඔව් අන්තිම වෙන්න ඕන දෙකේ ඉලක්කමෙන් 2යි 8යි 8යි 2 මම ඉතින් මේ උගන්වන්නේ දක්ෂයොන්ට මැද ඉන්න අයට යට ඉන්න අයට ඔක්කොටම හරියන්නේ දැන් එහෙනම් අපේ ප්‍රශ්නෙට උත්තරේ යන්න හරි ලේසි බලමු උත්තරේට යන්න ඉක්මන් කරලා x වල ආවර්තිතා වගුවේ පිහිටීම ලියන්න x 2 8 1 තුන්වන ආවර්තයේ පළවෙනි කාණ්ඩේ තුන්වන ආවර්තයේ ආවර්තයේ මහත්යෝ මෙන්න මෙහෙම ලියනවා නම් හොඳයි ඉලක්කම තුන්වන ආවර්තයේ පළවෙනි කාණ්ඩේ ඉලක්කම රෝම ඉලක්කමෙන් මෙහෙම ලියනවා නම් හොඳයි පළවන කාණ්ඩේ කාණ්ඩේ කියලා ලියන්න අනේ ඕනේ නැහනේ ආවර්තය 3 කාණ්ඩේ 1 ඔව් ඉලක්කම දැම්මත් ඇති රයිට් පියම් b කොටසට යමු සීනි ලුණු කොපර් සල්ෆේට් ද්‍රාවණ සහ ආසුත ජලය සමාන ප්‍රමාණ ගෙන ඒවා හරහා විදුලිය ගමන් කරයිද යන සෙවීමට පහත ඇටවුම භාවිතා කරන ලදී. ඉහත තියේදී සඳහන් ද්‍රාවණ තුරින් බල්බය දීප්තිමත්ව දැල්වේ යයි සිටිය හැකි ද්‍රාවණ දෙකක්. මෙන්න මෙතන තියෙන ද්‍රාවණ ටික. ලුණු හා කොපර් සල්ෆේට්. ඔව්. ලුණු වලට පුළුවන් අයනික නිසා කොපර් සල්ෆේට් වලට පුළුවන් අයනික නිසා. ලුණු කොපර් සල්ෆේට් විදුලිය ගමන් කරන ද්‍රාවණ. අනිත් ඒවා සහ සංයෝජයි. සීනි සහ සංයෝජයි. ආසුත ජලයත් එහෙමයි.
බල්බය නොදැල්වේ යයි සිතිය හැකි ද්‍රාවන සීනි ද්‍රාවණය ආශ්‍රිත ජලය. ඔව් ඒ වැටට්ටක් ගල් දීලා දාමු. ඉහත එකෙහි පිළිතුර එක ඒහි පිළිතුරෙහි සඳහන් වන සංයෝගවල ඇති බන්ධන වර්ගය මගේ අතින් කියවුණා. අයනික බන්ධන. අයනික බන්ධන පටපට ගල් දියමු. ඉහත බීහි පිළිතුරෙහි සඳහන් වන සංයෝග ඇති බන්ධන වර්ගය සහ සංයෝජ බන්ධන. සහ සංයෝජ බන්ධන. ඉහත තුනෙහි සඳහන් බන්ධන වර්ගයේ අඩංගු සංයෝගවල ඇති විශේෂ භෞතික ලක්ෂණ දෙකක්. තුනෙහි සඳහන් කිව්වහම සහ සංයෝජ. මෙන්න මේකනේ තුන්වෙනි කොටස. මෙන්න මේකේ සඳහන් එනම් ඉහත තුනෙහි සඳහන් බන්ධන වර්ගයේ අඩංගු සංයෝගවල ඇති විශේෂ භෞතික ලක්ෂණ දෙකක්. කාමර උෂ්ණත්වයේදී හෝ වායු හෝ ද්‍රව ලෙස පැවතීම. ඔව් කාමර උෂ්ණත්වයේදී බහුලව වායු හෝ ද්‍රව ලෙස ඇත. හොඳයි. හරි. ප්‍රවාහක හා තාපාංග ඊළඟයක් වීම. ජලයේදී වේ. ඔව්. ජලයේදී වීම හැබැයි ගොඩක් දුරට අපහසුයි. හොඳේ. සහසංයෝජ සංයෝග වැඩියෙන්ම ජලයේදී වෙන්නේ නැහැ. සීනි වගේ ඒවා දිය වෙනවා. බහුතරයක් ඒවා දියවීම හරි හොරයි. ජලයේදී වීමට අපහසුයි. ඊළඟට එක උත්තරයක් තව උත්තරයක් තමයි ද්‍රව හෝ වායු ලෙස දැකිය හැකිය. බහුලව ද්‍රව ප්‍රවාහක හා තාපාංග ඊළඟයක් ගැනීම. ඉහළද පහළද? පහළ ගන්නේ. සහසංයෝජ සංයෝගවල ද්‍රවාංක තාපාංක 15ක් ගන්න. ඒකත් හොඳයි. ද්‍රවාංක සහ තාපාංක 15ක් ගෙන ඇත. ඒ වඩියක්. හරි. ඉස්සරහට යන් අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට අපේ දේවල්. excuse me sir. ඔව් අහන්න. සර් කලින් ප්‍රශ්නේ දෙවෙනි කොටසට එන්නේ මොකද්ද? මේ මට කියන්නකෝ අංකෙමෙන්ගෙන් බලලා. මේකද? සර් රෝම ඉලක්කම් 2. මේ මම highlight කරන එකද? ඔව් සර්. බන්ධන වර්ග 1 ඒහි සඳහන් බන්ධන වර්ගයේ අයනික බන්ධන. අයනික බන්ධන. right. අවසාන ප්‍රශ්නයට යමු. පළවෙනි එකට මේකද? AB දෙකම සර්. AB දෙකම. AB. මේකට එන්නේ පුතා ලුණු කොපර් සල්ෆේට් පළවෙනි එකට. ඊළඟට එන්නේ ජලයයි ඒ කියන්නේ ආසුත ජලයයි සීනි. මේකට එන්නේ ආසුත ජලයයි සීනි. හරි. හතරවෙනි ප්‍රශ්නේ රූපය ඇසුරෙන් හිස්තැන් පුරවන්න බලන්නකො පොඩි කාලේ පොඩි උන්ට දෙන වැඩක් වගේ එකක්. හැබැයි අනා ගන්න එපා. කඩයක ග්‍රෑම් 30ක සෝදන කුළු පැකට් 3 බැගින් දණ්ඩක එල්ලා ඇති අයුරු රූප සටහනේ දැක්වේ. එහිදී පැකට් මගින් ඇති කරන මුළු බලය 0.9 නිව්ටන්. කොහොමද කිව්වේ? ආගත් කිලෝග්‍රෑම් එකක් නිව්ටන් කීයද? 10යි. මතක තියාගන්න දැන් පාඩම් කරගන්න ආපහු නම් අහන්නේ නැහැ මම මේක කවදාවත් අච්චර වෙලා බලන් ඉන්නෙත් නැහැ. කිලෝග්‍රෑම් එකක් නිව්ටන් 10යි. මම ඊළඟ දවසේ පටපට ගාලා කියන් යනවා කිලෝග්‍රෑම් එකක් නිව්ටන් 10යි. දැන් පාඩම් කරගන්න වෙලාව. කිලෝග්‍රෑම් එකක් නිව්ටන් 10යි. ග්‍රෑම් 1000ක් ඒ කියන්නේ නිව්ටන් 10යි. හරිනේ? එහෙම කිව්වත් හරිනේ. ග්‍රෑම් 1000ක් නිව්ටන් 10යි. හරි. එහෙනම් මම මෙතන නිව්ටන් එකක් කරන්නම්කෝ. නිව්ටන් එකක් ග්‍රෑම් කීයද? 100යි. ඔය එක එක පැත්තට හිතන්න මේ කියලා දෙන්නේ. කිලෝග්‍රෑම් එකක් නිව්ටන් 10යි මේක තමයි බේසික්. මේක තමයි පාඩම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඕන එකක් කරලා අදා ගන්න හැකි. ග්‍රෑම් 1000ක් නිව්ටන් 10යි. මට මෙතන එකක් කරාම මෙහෙ 100යි. එහෙමනේ. ඒක වෙන්නේ කොහොමද කියලා දෙන්න තරම් ඔයා බාලා නම් ඉතින් O level කරන්න බෑ. නිව්ටන් එකක් ග්‍රෑම් 100යි. හරි. දැන් ග්‍රෑම් 30ක්. ග්‍රෑම් 30ක්. නිව්ටන් 0.3යි. නිව්ටන් 0.3යි. දැන් බොලේ 30ව 3ක් තිබ්බයි ඒ අකුර ගාව. 0.9යි. ඕක ගණන් හදන්න නැතුව මෙතෙන්ට පට ගාලා එන්න ඕන. ඒක තමයි O level වල හැටි. දැන් මම මේ ගාන හදල්නේ පුතේ පෙන්නුවේ. හදන්න නැතුව එනවා නම් හරියටම හරි නිව්ටන් 0.9ක් වන අතර පැකට් මගින් ඇති කරන එම බල මොන බල නම් වේද? සමතුලිතද? නෑ චුට්ටක් හිතන්න. සමාන්තර. ස්ථාපනය ආදර්ශනය කිරීම සඳහා සිසුන් විසින් කරන ලද ක්‍රියාකාරකමක රූප සටහනක් පහත දැක්වේ. ට්‍රොලිය ඇදගෙන යෑමේ චලිතය පිළිබඳව පහත දී ඇති අසම්පූර්ණ වගුව සම්පූර්ණ කරන්න. හොඳට බලන්න ට්‍රොලිය තියෙන්නේ බිඳුවේ පිහිටීමේ ඇදගෙන යන කේබල් එකක් අපිට පෙන්නලා දීලා තියෙනවා. කේබල් එක අපිට තියෙන්නේ මෙන්න මේ පැත්තට දාලායි තියෙන්නේ නේ. ඉස්සරහ පැත්තට කියන්නේ අපේ කිව්වොත් මෙන්න මෙහෙට දකුණු පැත්තට තියෙන්නේ.
ට්‍රොලියේ චලිතයේ විස්ථාපනයේ බිඳුවයි කාලය බිඳුවයි. ට්‍රොලියේ චලිතය B අවස්ථාව විස්ථාපනය 8යි මෙන්න මෙතෙන්ට ආවලු. මෙන්න මෙතන 8 කාලයේ වෙනකොට තප්පර 10ක් ගත වුණාලු. මෙතන දීලා තියෙන කාලය 20යි කියලා. මෙතෙන්ට කීයද? 16යි 16යි. 16 ගමු. 16 දාමුකෝ දැන්ට හරි 16යි ඊට පස්සේ 8යි ඊළඟට 40යි. කාලය 40යි තප්පර 40ක් ගියා. ට්‍රොඩිය ඒ ස්ථානේ. එතකොට නැවත බිඳුවයිනේ. බිඳුවයි. පුතා මෙහෙමයි ගන්නෙ. මෙතන B අකුර ළඟ 8 නම් C අකුර ළඟ තියෙන්නේ කීයද බලන්නකො. අන්න එහෙමයි ගන්නෙ. C අකුර ළඟ තියෙන්නේ 16. මේ C ට 16 එන්නේ එහෙමයි. C අකුර ළඟ මම මේ කොටු කරේ. C අකුර ළඟ තියෙන්නේ 16. හරිනේ? B අකුර ළඟ තියෙන්නේ 8. කාලය 30යි. A අකුර ළඟ නැවත බිඳුවනේ. මෙන්න මෙතන මේ බලන්න. මේ A අකුර ළඟ බිඳුව තියෙන්නේ. එතකොට මීටර බිඳුව මෙතෙන්ට දාන්න. මේක අමාරු වැඩක් නෙමෙයි. D අකුර ළඟ තියෙන්නේ කීයද? මෙන්න D අකුර. ඍණාටයි. මෙතෙන්ට එන්නේ ඍණාට. ඇයි D අකුර ළඟ තියෙන ඍණාටනේ. මෙන්න D අකුර. එතන ඍණාට දාන්න. D අකුර ළඟ ඍණාට. හරි. දැන් හරි ලේසි වැඩක් තියෙන්නේ. ප්‍රස්ථාරයක් අඳින්නයි තියෙන්නේ. එතකොට අපි ප්‍රස්ථාරය අඳින තැනට ගිහින් බලමු. වගුව ඇසුරෙන් ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. දැන් ඔයාට තියෙන්නේ ABCD කණ්ඩාංක අරගෙන ප්‍රස්ථාර රේඛාව අඳින්න දී. හරි. දැන් මම මේකෙම ඇඳලා පෙන්නන්නම්. මොකද වෙනම ගන්න නැතුව ලේසි. එතකොට මටත් අපිට පුළුවන් මෙතන ඉඳන් යන්න. බිඳුවේ බිඳුව මෙතෙන්ට අපි කණ්ඩාංකයක් දාමු. බිඳුවේ බිඳුව. මම කතරයම දාන්නම් කෙලින්ම. හරි. මෙතෙන්ට බිඳුවේ බිඳුව. ඊළඟ එක දාන්නේ කීයද? විස්ථාපනය 8යි කාලය 10යි. මෙන්න මෙතෙන්ට එන්නේ. විස්ථාපනය 8යි මේති. විස්ථාපනය 8යි කාලය 10යි. ඊළඟට විස්ථාපනය 16යි කාලය 20යි. මෙන්න මෙතෙන්ට එන්නේ. හරි. ඊළඟ එකේ විස්ථාපනය 8යි කාලය 30යි. මෙතෙන්ට එන්නේ. හරි. ඊළඟට විස්ථාපනය A ගේ බිඳුවයි කාලය 40යි. මෙතෙන්ට එන්නේ. අන්තිම එක එන්නේ D ගේ විස්ථාපනය ඍණාටයි කාලය 50යි. ඍණාට මෙතෙන්ට එන්නේ. දැන් මොකක්ද දන්නවද කරන්නේ? ලක්ෂ ටික යා කරන්න. මෙතෙන්ට ඇත්තා. ඔන්න ප්‍රස්ථාරේ නේ. දැක්කනේ කණ්ඩාංක ගත්ත හැටි මම. හැබැයි පුතෝ කල්පනාවෙන් ගන්න ඕන විස්ථාපනය දීලා තියෙන තැන ඔයා හොයන්න ඕන. විස්ථාපනයට අදාළව තමයි ඔයා ගන්න ඕන මේ බලන්න. මෙන්න මේ විස්ථාපනය දීලා තියෙන්නේ මෙතන. දැක්කනේ පටලවල දීලා තියෙන්නේ. කාලය මේක දීලා තියෙන්නේ මෙතන. කල්පනාවෙන් ගන්න ඕනේ ඒක. හරිනේ? දැන් ක්ලියර් වැඩේ. ඉස්සරහට යන් 0.20 කාලාන්තරයේදී වස්තුවේ ප්‍රවේගය සොයන්න. 0.20. එතකොට දැන් ප්‍රස්ථාරය 0.20. මම මැකුවානේ. මෙතනින් යම් 0.20 කාලාන්තරයේදී. මෙතනින් ආවේ කීයද? මේ හරියෙන්ද ආවේ? මතක නේද? මෙතෙන්ට ආවේනේ. හරිනේ? 0.20 කාලාන්තරයේදී වස්තුවේ ප්‍රවේගය සොයන්න. ප්‍රවේගය සොයන්නේ කොහොමද? විස්ථාපනය බෙදන කාලේ. දැන් බලන්න මෙතෙන්දි විස්ථාපනය කීයද කියලා. විස්ථාපනය බලන්න ඔයා යන්න ඕන වම් අත පැත්තට. විස්ථාපනය කීයද? 16යි. කාලය බලන්න පහළට යන්න. කාලය කීයද? 20යි. එහෙනම් මොකද කරන්නේ? 16 බෙදනවා කීයද? 20. 20. උත්තරය 0.8යි ms ඍණ 1. 0.8යි ms ඍණ 1 තුන්වෙනි කොටසට. උත්තරේ විතරක් මෙතෙන්ට ලිව්වත් ඇති වගේ. මොකද ඒක කියලා නෑනේ. හරි. A සිට C දක්වා වස්තුවේ චලිතය විස්තර කරන්න. A සිට C දක්වා කියලා කියන්නේ මෙතන A B C. මෙන්න මේ ටික විස්තර කරන්නලු. මේ ටික විස්තර කරන්න. මෙතන A හරි මෙන්න මෙතන A මෙතන C. A සිට C දක්වා චලිතය විස්තර කරන්න. පොඩි වාක්‍යයක් ලියලා තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් මීටර 16 කට චලිතය. හරි. තප්පර 0.8ක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. ඒ ඇති. 0.8යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර තිබේ. එච්චරයි.
හරි ඊට වඩා දෙයක් නැහැ අන්තිම හරිය තප්පර 20 තප්පර 50 කාලාන්තරයේදී වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. එතකොට මට මතකයි රේඛාව ආවේ තප්පර 20 මෙන්න මෙතන ඉඳලා ඊට පස්සේ තප්පර 50 කියන්නේ මෙතෙන්ට ආවේ රේඛාව. ඔන්න ওই ටික. වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. එතකොට ඔයාට එන්නේ ධන ප්‍රවේගයක්ද ඍණ ප්‍රවේගයක්ද? ඍණ ප්‍රවේගයක්. ඍණ ප්‍රවේගයක් එන්නේ. ඔව් ඍණ ප්‍රවේගයක් එන්නේ. ඔයා විස්ථාපන වෙනස හොයන්න ඕන. මෙතන විස්ථාපනය 16යි මෙතන ඍණ 8යි. පුතා මේ දෙකේ වෙනස කියන්න. මෙන්න මේ ටිකේ වෙනස කියන්න. හරි. වෙනස මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස කියන්න. ඇයි? මෙතන පුතා 16 එන්නේ. මෙතන එන්නේ ඍණ 8 වෙනස කියන්න. 8යි. නෑ 16 ඉඳන් 8ට බලන්නකෝ මේ මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස බලන්නකෝ මෙන්න මේ ටිකේ වෙනස බලන්න 24ක් වෙනස් වෙනෝනේ බලන්න කල්පනා කරලා ළමයින්ට තේරුණාද කියලා 16 ඉඳන් ඍණ 8ට 24ක් වෙනස් වුණානේ එහෙනම් ප්‍රවේග වෙනස 24යි කාලය කීයද ඒක නම් ලේසි 20 ඉඳන් 50ට කාලය හොයන්න මෙන්න මේ ටිකේ කාලය හොයන්න 20 ඉඳන් 50ට නේ හොයන්න තියෙන්නේ මේ ටික හොයන්න තියෙන්නේ කාලය 30යි එතකොට ඔයා කරන්න ඕන මොකද්ද 24 බෙදන්න 24 ප්‍රවේග වෙනස 24යි කාලය 30යි 24 බෙදන්න 30න් හරි 0.8 ms 0.8 ආපහු වතාවක් හරි 0.8යි ms ඍණ 1 හරි ms ඍණ 1 මේ උත්තරේ එන්න ඕන මෙන්න මේකට ms ඍණ 1 ගානේ ක්‍රමේ අවශ්‍යත් නෑ වගේ මේකට නමුත් ඔයාට දැන් ඉස්සරහට ඍණ දාන්න ඕනේ නේද අන්න හරි අන්න අමතකුණා ඍණ දාන්න ඕන මොකද හේතුව අනිත් පැත්තට ප්‍රවේගය ගමන් කරලා තියෙන්නේ වස්තුවේ මුළු විස්ථාපනය කොපමණද ඍණ 8යි මෙතන මේකේ විස්ථාපන ප්‍රස්ථාරය යන්නේ තියෙන්නේ ඉස්සෙල්ලා වස්තුව මෙතන ඉඳන් මෙතෙන්ට ගියා නැවත මුල් පිහිටීමට ආවා මෙන්න මෙතෙන්ට එනකොට නැවත මම මාක් කරනවා මෙතෙන්ට එනකොට විස්ථාපනය කීයද කියන්න මෙතන බිඳුවයි අන්න හරි බිඳුවේ තිබිලා මෙහෙ ගිහිලා මෙහෙ එනකොට නැවත බිඳුවයි විස්ථාපනය බිඳුවයි එහෙනම් මේ චුට්ට විතරයි බලපාලා තියෙන්නේ මේ ටික විතරයි බලපාන්නේ විස්ථාපනයට බලපාන්නේ මෙච්චරයි ඍණ 8යි හරි උත්තරේ එන්නේ මේකට කීයද ඍණ 8යි m හරි right ඔන්න එහෙනම් අද දවසේ වැඩසටහන 10:35 වෙනකොට අවසන් කරා ඒ පේපර් එක කම්ප්ලීට් දැන් දරුවා හවි ගිය පාර පේපර් එකේ සර් ප්‍රශ්න ඉතුරුයි නේද ඔව් ඔක කොහොම තියාගන්න මම ප්ලෑන් කරපු විදිය ගැන මම ඉස්සරහට කියන්නම් වැඩි දෙනෙකුට අද වැඩි වෙලාවක් ඉන්න උන්නේ නැහැ වැස්ස නිසා ඒ නිසා පොඩි එහා මෙහා වීම වුණා ළමයි 20ක විතර ඒගොල්ලන්ට රෙකෝඩින් එක ඉක්මනට එනවා එහෙනම් අර මම කියපු පේමන්ට්ස් ක්‍රමයට අදාළ PDF එක මම දානවා වෙබ් එකට මේ sorry WhatsApp group වලට ඊළඟට ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය ඩවුන්ලෝඩ් කරන අවස්ථාවට අදාළ කරන PDF එක දානවා ඒවා මේ සතියේ මම ඉක්මනින් අවසන් කරලා ලබන සතිය පන්තියට සූදානම් වෙන්න හරි ප්‍රශ්න තියෙනම් මගේ ෆෝන් නම්බර් එකට WhatsApp කරන්න කෝල් දෙනවට වඩා ලේසි මට ඉඩ ලැබුණු සැනින් මම උත්තර දෙනවා හැම කෙනෙකුටම හරිනේ right එහෙනම් අයබෝවන් අයබෝවන් සර් අයබෝවන් සර් thank you අයබෝවන් සර් thank you sir